අයිබෝන් දුවල පුතාලා අපි අද සාකච්ඡා කරන්නේ 9 ශ්‍රේණියට නියමිත ඊටාම වැදගත් පාඩමක් right අතිශය වැදගත් පාඩමක් පයිතගරස් සම්බන්ධය right පයිතගරස් සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ මතක තියාගන්න 10 ඔයාලට පයිතගරස් සම්බන්ධය උගන්වන්නේ නැහැ. නමුත් 11 වසරේ වෙනම පයිතගරස් සම්බන්ධයෙන් පාඩමක් තියෙන යටතේ ගණන් ඔයාලට හදන්න තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී අපි හදන බහුතරයක් ගණන් වල බොහොමයක් තැන්වල පයිතගරස් සම්බන්ධය පිළිබඳ දැනීම ඔයාලට අවශ්‍ය කරනවා විභාග කටයුතු කරගෙන යන්න. ඒ කියන්නේ 10 දී ගණන් හදනකොට පයිතගරස් සම්බන්ධය කියලා අපි වෙනම උගන්වන්නේ නැහැ. මේ 9 ඉගෙන ගන්න ටික තමයි 10ට පාවිච්චි කරන්නේ. 11ත් ඒකම තමයි තියෙන්නේ. හැබැයි අපි සංකීර්ණ ජ්‍යාමිතික සාධන කිරීම ගණන් හදනවා 11 මැද වාරයේදී පයිතගරස් පාඩමේ. වැදගත් හේතුව අපි කතා කරන වෙන පාඩම් වලත් මේක එනවා. එහෙනම් දුවලා පුතාලා මාතෘකාව දාගන්න පයිතගරස් සම්බන්ධය. අද පාඩම මාතෘකාව පයිතගරස් සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය. දැන් පයිතගරස් සම්බන්ධය කිව්වම පයිතගරස් කියනකොට මේක හොයාගන්න නැත්තේ කවුද? ඔව්. පයිතගරස් සම්බන්ධය කියලාට හොයාගෙන මොකද මේ පාඩමේ අදහසක් තියෙනවද ඔයගලන්ට? අන්මියුට් වෙලා කියන්න පුළුවන් chat එකට දාන්න පුළුවන් පයිතගරස් සම්බන්ධය කියද්දි මේක හොයාගන්න නැත්තේ කවුද? ඔව්. අදහසක් තියෙනවද? ඔව්. අදහසක් තියෙනවද? පයිතගරස් කොම් පයිතගරස් දවා ගන්න නැත්තේ. කිසිම අදහසක් නැද්ද පාඩම ගැන? ඔව්. කෙනෙක් අත උස්සන් ඉන්නවා. හෑන්ඩ් රේස් කරන් ඉන්නවට කියන්න පුළුවන් අනිමිට් වෙලා. මොකද්ද පයිතගරස්? දැන් මෙහෙමයි. ඔය පයිතගරස් කියන එක පයිතගරස් සම්බන්ධය කියන එක නා. හොයාගත්තේ පයිතගරස් නෙමෙයි. ඔය පයිතගරස් අපි පාවිච්චි කරන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. right? ඍජු කෝණික ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න ඒ ආශ්‍රිත ගණනය කිරීම වලදී දැන් ඍජු කෝණික ත්‍රිකෝණ හරි වැදගත්. බලන්නකෝ බිත්තියක මුල්ල, වයින් කම්බරේ බිත්ති මුල්ල හරි ඍජු කෝණාශ්‍රයක් අරන් ඇත්තේ. නේ? ඕනම තාප්පයකින් බඳින ගොඩක් තැන්වල කර්ව් තාප්පක් තියෙනවා බහුතරයක් තියෙන්නේ. දොරක උළුවස්සක් ඕනම දෙයක් බලන්න ගොඩක් ඍජු කෝණයක් තියෙනවා. ඒතර මේ ඇලවෙන්න බෑ මේ ගානට අංශක අණු වෙන්න ගන්න ඕනේ. යන්නේ හදන දෙයක් ගැන තමයි මේ පයිතගරස් සම්බන්ධයෙන් කියවේ. right? ඒ කියන්නේ අතිති පිරමීඩය හදනකොට දැන් ඍජු කෝණාශ්‍රයක් කියන්නේ ගඩොලක් ගත්තොත් ගානට පැති හද ඍජු කෝණාශ්‍රය එන්නේ නැහැ. අර ඉතින් අතීතේ ඉන්න මිනිස්සු right? අතීත මිනිස්සු ඒවා කරන ආකාරය දැනන් හිටියේ නැහැ. ඒ කියන්නේ ඒක මෙන්න මෙහෙමයි. දැන් පිරමීඩයක් ගත්තත් right? එතනත් ඍජු කෝණාශ්‍ර භාවිත වන අවස්ථා තියෙනවා. ඍජු කෝණ භාවිත වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒවේ දීඝ පල්වල හරියට ගන්න එපා. ඒ ගන්න එක තමයි මේ පාඩේ කතා කරන්නේ. right? ඒ කියන්නේ මේ පයිතගරස් සම්බන්ධය අපි දන්න ඍජු කෝණී ත්‍රිකෝණ වලට. right? ඒක අතිශය වැදගත් විශේෂම ගෘහ නිර්මාණ ශිල්පයේදී සහ අපේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු වලදී. එතකොට මේක හොයාගත්ත පයිතගරස් නෙමෙයි. හොයාගත්ත පයිතගරස් නෙමෙයි. නමුත් අපි පයිතගරස් සම්බන්ධය කියලා කියනවා. ඇයි දැන් බලන්නකෝ. මම මේ පාන ඇත්තට මොකද වෙන්නේ? මම ඇතරියොත් මොකද වෙන්නේ? ඔව්. අන්මියුට් වෙලා කියන්න පුළුවන්. ඇතරියොත් මොකද වෙන්නේ පෑන? වැටෙනවනේ. ඔක ඔයත් දන්නවා මමත් දන්නවා. පොඩි එකා වුණත් දන්නවා. පූසා වුණත් දන්නවා. බානක ගහක උඩ නැගලා පූසා බිමට පනිද්දි කොහොමද පයින්නේ කියලා බලන්නකො. ඇඟ වකුටු කරගෙන කකුල හකුරගෙන පැනලා බිම පතිතෙද්දි මේ වෑත් කරලා පීඩනය අඩු කරගෙන සබහා දහමෙම උට දීලා තියෙනවා. දැන් බලන්නකො අවුරුදු 60ක් 50ක් විතර පැන්න නාගේ ආච්චි කෙනෙක් එහෙම වැටුනොත් එහෙම කොඳු අත කඩන් ඉන්නේ නැද්ද කියලා වැඩි වෙනා වගේ අම්මා තාත්තා ලෙසල වැටුනොත් මොකද වෙන්නේ කියලා බලන්න. අතක් පයක් කැඩෙන්නේ නැද්ද මම වුණත්? නමුත් ඔයා දැන් ලෙසල වැටුනොත් එහෙම වෙයිද? ඔයාට වඩා වගේ නංගි මල්ලි වුණොත් එහෙම ලෙසල වැටුනොත් වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඇයි? පොඩි ළමයි කොච්චර වැටෙනවද? අවුරුදු 1මාර 2මාර 3 බිලියන් 3 4 බිලියන්ද කොච්චර බිම් වැටෙනවද? මුකුත් වෙන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ සබහා ධර්ම දන්න බිම වැටෙනවා. අතරින් ඕනම වස්තුව බිමට ඇද ගන්නවා. ඒක සතා සිල්පාවක් දන්නවා. නමුත් ඕක කවුද මුලින්ම ලෝකෙට ඉදිරිපත් කරේ? ඔව් දන්නවද? සාමාන්‍ය දැනීම 10 දිනක් අනිවාර්යයෙන් ඉගෙන ගන්න වෙනවා. කවුද ගුරුත්වාකර්ෂණ බලය හොයාගත්තේ? අතරින් ඕන දෙයක් බිමට වැටෙනවා කියලා? ආයිසෙක් නිව්ටන් නේ.
අපි දැන් නිව්ටන් නියම ගැන වෙනම කතා කරනවා. එයා ගණිතමය සම්බන්ධතාවයක් ඉදිරිපත් කරා සමාන ma කියලා. right? ඔතන g දැම්මොත් අපිට ගුරුත්වාකර්ෂණ බලය කියලා ගන්න පුළුවන්. මේවා කතා කරයි 10 වසරේදී. එතකොට ඒක ලෝකේ පැවතිච්ච දෙයක්. සතා සීපාව වුණා දන්න දෙයක්. නමුත් ගහක් යටට ගිහිල්ලා කල්පනා කරන් ඉන්නකොට ඇපල් ගෙඩියක් වැටිලා මිනිහා කල්පනා කරන යකෝ ඇපල් ගෙඩිය මගේ ඔළුවට වැටෙන්නේ නැත්තු. ඇයි උඩ ගියේ නැත්තේ කියලා. අන්න එතනින් එයා ගුරුත්වාකර්ෂණ කියන සංකල්පය, ඒ කියන්නේ ස්කන්ධයක් තියෙන ඕනම වස්තුවකට තව කෙනෙක් ආකර්ෂණය කරගෙන මේ හැකියාවක් බලයක් තියෙනවා කියලා. අද මට උනත් වස්තුවක් ආකර්ෂණය කර ගැනීම බලයක් තියෙන. හැබැයි ඒක එච්චර ප්‍රමාණවත් නෑ. පෘථිවි ගණිතා විශාල කෙනෙක් නේ. නිසා ඒ අදලා තියාගන්න. සූර්යයා ඊට වඩා විශාලයි. දැන් අපි ගත්තොත් බ්‍රහස්පති වගේ ග්‍රහලෝකෙ ජීවත් වෙන්න බැරි අය. බ්‍රහස්පති කියන ග්‍රහලෝකයේ ස්කන්ධය ගත්තොත් පෘථිවි වගේ 100 ගාණක් කොච්චරම විශාල මට හරිය කවුන්ට් එක මතක නෑ රයිට්. ලං පෘථිවියට වඩා සෑහෙන විශාලයි. ඒත් එයාගේ මොකද අපි හිටගත්තොත් අනිවාර්යෙන් අපි චප්පවන මට්ටමට ගුරුත්වාකර්ෂණ බලයත් අපි යුග් ගාලා නිකන් අර ජෙලීක වගේ ඇදලා ගන්නේ. මේ මිනිස්සෙක්ට ජීවත් වෙන්න බෑ. හරිද? අපිටත් තියෙනවා නමුත් ඒක අපේ එක පොඩි. එතකොට ඒක ඉදිරිපත් කරේ කවුද? අයිසැක් නිව්ටන් නිසා අපි යට ගෞරවයක් වශයෙන් නිව්ටන් කියලා කියනවා. අයිසැක් නිව්ටන් හොයාගත්තේ එයා ඉදිරිපත් වෙන නියම විතර නිව්ටන් නියම කියලා කියන ඒ ගෞරව නාමය යට අපි දෙනවා. හොයාගත්තේ අයිසැක් නිව්ටන් කියලා. නමුත් නිව්ටන් නෙමෙයි. ඔක සතාසීපා වුණත් දන්නවා. නමුත් ඒක ඉදිරිපත් කරේ. ඒ වගේ ඔය පයිතගරස් සම්බන්ධය කියන එක හොයාගත්තේ පයිතගරස් නෙමෙයි. මේක අතීතයේ පිරමීඩ හදනකොට ලංකාවේ වුණත් මොකක් වේරිනකොට අපි කපු කටුමින් හිටියා කියලා කිව්වා. අපි දිනු જાතියක් කියන සාධක දිනති. ඒ කාලේ වෙනකොටත් ගොඩනැගිල්ලක් හදද්දි 90 අංශක 90 ගානට ගන්න එපා. ඍජුකෝණේ. දැන් අපි බාසුන් නැහැලා මුළු පරස්. ඔයා දන්නවද දැන් අහලත් නැන්දනේ වචන අම්මා තාත්තෙන් අහලා බලනකො මොකද මුළු පරස් බන්නවා කියන්නේ. ගයක් හදනකොට අර ලණු එහෙම ගාලා ඇදලා ගන්න ගානට. ඌ දන්න පයිතගරස් එකක් නෑ. බාසුන් නෑ. සමහරව ඉස්කෝලේ ගිහිල්ලත් නෑ. ඉලක්කම් ලියන දන්නවත් දන්නෙත් නෑ. සමහර බාසුන් ලැබෙව ගානට ඍජුකෝණේ අරන් මේ වැඩේ කරගන්න දන්නවා. ඉතින් ඒක පයිතගරස් කියන ගවේෂකයෙක් right රටවල් යන ගවේෂකයෙක් එයා තමයි ඕක ලෝකෙට ප්‍රකාශ කරේ මෙන්න මෙහිම දෙයක්. ඍජුකෝණ ත්‍රිකෝණයක් ගත්තොත් ඒකේ කර්ණය මත ඇඳු සමචතුරාර්යයක් ඒකේ වර්ගඵලය ඉදිරිපාදවල වර්ගඵලට සමානයි කියලා ලෝකෙට ඉදිරිපත් කළේ මිනිහා. හොයාගත්තේ නැහැ ඉදිරිපත් කළේ මිනිහා. ඊට අපි ඒ නිසා එයාට පයිතගරස් සම්බන්ධය කියලා අපි කියනවා. මතක තියන්න හොයාගත්තේ පයිතගරස් නෙමෙයි. right එහෙනම් පයිතගරස් සම්බන්ධය අපි ප්‍රධාන වශයෙන් භාවිත කරන ඍජුකෝණ ත්‍රිකෝණ වලට එහෙනම් අපි ඉස්සෙල්ලාම යමු ඍජුකෝණ ත්‍රිකෝණයක පොඩි පොඩි ලක්ෂණ ගැන කතා කරලා අපි පාඩමට අවතීර්ණ වෙමු. හරි. ඔයා ඍජුකෝණ ත්‍රිකෝණයක් ඇන්දොත් මේ ඍජුකෝණ ත්‍රිකෝණයක ඍජුකෝණ ත්‍රිකෝණය කියන්නේ කෝණ දෙකක් අනිවාර්යෙන් සුළු කෝණ එක කෝණයක් ඍජුකෝණ. මේ ඍජුකෝණ අඳගන්න එපා හොඳට අහගන්න. දිගම පාදය. එහෙම නැත්නම් මේ 90 ඉස්සරහා ඉන්න පාදය. මෙන්න මෙයාට අපි විශේෂ නමක් කියලා තමයි දිගම පාදය. මොකක්ද කියන්නේ? කර්ණය. right අපි යට කියන කර්ණය කියලා. ඉන්නේ කොතනද? 90ට ඉස්සරහා. පැහැදිලිද? මම තව එකක් අඳොත්. එයා තමයි දිගම පාදේ. මේ පාද වලට වඩා හිතන්නකෝ මෙයා 6 cm කියලා. right මෙයා 8 cm කියලා හිතන්න. මෙයා 10 cm කියලා හිතන්න. අන්න එයා තමයි කරන්නේ දිගම පාදේ. ඉන්නේ කවුද? හැමතිස්සෙම ඉන්නේ කොහෙද? කර්ණය තියෙන්නේ ඍජු කෝණයට සම්මුඛව. ඍජු කෝණයට සම්මුඛව ඉන්න පාදයට අපි කියන මොකක් කියලාද? කර්ණය කියලා. එයා තමයි ඍජු කෝණී ත්‍රිකෝණයක දිගම පාදේ වෙන්නේ. පැහැදිලිද? අපි චුට්ටිතර ලකුණක් දාලා ලියමුද මෙන්න මෙහෙම පොඩි නෝට් එකක්. ලියන්න මෙන්න මෙහෙම. ඍජු කෝණී ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට සම්මුඛ පාදය ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට සම්මුඛ පාදය ඍජුකෝණී ත්‍රිකෝණයට ඍජුකෝණයට සම්මුඛ පාදය කර්ණය ලෙස හැඳින්වේ. ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට සම්මුඛ පාදය කර්ණය ලෙස හැඳින්වේ. කර්ණය ලෙස හැඳින්වේ. රුලක් අතට ලියන්න.
එය උලකට ලියන්න. එය ඍජුකෝණී ත්‍රිකෝණයේ එය ඍජුකෝණී ත්‍රිකෝණයේ දිගම පාදය වේ. එය ඍජුකෝණී ත්‍රිකෝණයේ දිගම පාදය වේ. එය ඍජුකෝණී ත්‍රිකෝණයේ දිගම පාදය වේ. අනිත් පාද දෙකම අනිවාර්යෙන් යට වඩා පොඩි. ඒක යටින් ලස්සනට මේ තුන ඇඳ ගන්න. මෙතන 6 සෙන්ටිමීටර් තියෙන උඩින් ඉක්මනට ඇඳ ගන්න ඕතන. ඇඳලා ඉවරිච්ච ගමන් thumbs up කරන්න. දැන් නීට් එකට අඳිනවා මකනවා ඉර ඇදෝනා කි කිහිම පාටක් ගාලා අඳින්න. මම වෙලාවක් දෙන්න නැත්නම් ඕගොල්ලෝ ඕන තරම් විතර වෙලා ගනි. මිනිත්තු 1යි තප්පර 30ක් දෙන්නම් අඳින්න ටක් ගාලා. තමන් ඉවරච්ච එකම thumbs up කරන්න මම දන්නේ ඉවරයි කියලා. හරි කීප දෙනෙක් කියරයි මම මිනිත්තු 1යි තප්පර 30ක් දෙනවා කිව්ව නිසා තප්පර 24 දෙන මම යනකම් එන්නේ ගන්න. හරි. හරි. කාලය අවසන්. බලන්න. දැන් මෙහෙමයි. කරණේ දැන් අවුලක් නැහැනේ. මොකද්ද කරණේ? ඍජු කෝණේ ත්‍රිකෝණයක දිගම පාදය. ඌ කොහෙද ඉන්නේ? ඍජු කෝණයට සම්මුඛ. ඌගේ ඉස්සර දැන් මේ ඍජු කෝණේ දෙපැත්තේනේ. මේක ඍජු කෝණේ දෙපැත්තේ. සම්මුඛ කියන ඌ ඉස්සර. ඒක තමයි කරණය. දැන් කරණේ ගැටලුවක් නැහැ. හරි. පොඩ්ඩක් පයිතගොරස් ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා අපි බලමුද? හැබැයි ඔයගොල්ලෝ මෙහෙම කර අඳින්න එපා කවුරුත්. හොඳට අහගන්න. අපි ඉතල පයිතගොරස් ප්‍රමේය ලියමුකෝ. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම්කෝ. රයිට්? පයිතගොරස් ප්‍රමේය කියලා ලියලා මම මේ කියන එක කෙනා ලියාගෙන කොටු කරගන්න. රයිට්? පයිතගොරස් ප්‍රමේයය කියලා ලියලා මෙන්න මෙන්න පයිතගොරස් ප්‍රමේයය කියලා තිත් දෙකක් දාලා මෙතනින් ප්‍රමේය ලියන්න. ලියලා ඔක කොටු කරගන්න. පස්සම වෙනම පැහැදිලි කරන්න. ලියන්න මෙන්න මෙහෙම පයිතගොරස් ප්‍රමේයය. ප්‍රමේයය යන දෙපාරක් හොඳේ. පයිතගොරස් ප්‍රමේයය කියලා දාලා යටින් ලියන්න. ඍජුකෝණික ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක කරණය මත ඇඳි සමචතුරාශ්‍රයේ වර්ගඵලය. ඍජුකෝණී ත්‍රිකෝණයක කරණය මත අඳිනු ලබන සමචතුරාශ්‍රයේ වර්ගඵලය. ඍජුකෝණී ත්‍රිකෝණයක කරණය මත අඳිනු ලබන සමචතුරාශ්‍රයේ වර්ගඵලය. කමා ඉතිරි පාද දෙක මත අඳිනු ලබන 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 සමචතුරාශ්‍රවල
වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සමචතුරස්‍ර වල වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. පස්සේ කොටු කරගන්න. කොටු කරන දෙපාරක් තුන් පාරක් වගේ කියව ගන්න කටහුරු කරගන්නකම්. මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක කරණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වේ. චුට්ටක් කටපාඩම් කරගන්න දෙපාරක් තුන් පාරක් කියවලා. මම අහනවා දැන් මෙතන නම කියලා අහනවා. අහද්දී අන්මිටලා කියන්න ඕනේ. කටපාඩම් කරගන්න දැන්. දැන් කියන්නේ පස්ස ගණන් කටපාඩම් කරන්නේ නැහැ නේ කියලා. නෑ නෑ මේ ප්‍රමේය පොඩ්ඩක් පාඩම් කරගන්න. කවුරු ඇහුවොත් කියන්න පුළුවන් වෙන්නේ නැහැ. right. දැන් පොඩි වැඩක් මගෙත් එක හරියටම කරන්න. හොඳට අහගන්න. ඔයා කරන්න මෙහෙමයි. ඉස්සලා මේ පැත්තට ඉරක් ගහන්න හරියටම සෙන්ටිමීටර 4යි. මම ටික ලොකු නන්දේන ඔයාලට පැහැදිලි කරන නිසා right හරියටම තක්කෙටම සෙන්ටිමීටර 4යි. පස්සේ මේ කොටු හරහානේ ගහන්නේ. මෙතනින් ගානට කොනින් පටන් ගන්න පටන් ගන්න තක්කෙටම උවඳින්න 3ක්. හරියටම 3ක්. බෙන්න ඇඳලා right මෙයයි යා කරන්න. යා කරලා මේ එන අගේ දශමෙටම බලලා මට chat එකට දාන්න. මේක ඍජුකෝණ ත්‍රිකෝණයක් වෙයි ඈ. මොකෝ ආ කොටුල් පොතේ කොටු ඕන තරම් තියෙනවා. එක කොටු කෝණේ ඉඳන් මෙහෙට 4යි මෙහෙට 3යි. පස්සේ මේ දෙක යා කරන්න. යා කරලා මේ එන අගය නිවැරදිව මනලා මට ඉක්මනට chat එකට දාන්න. ටක් ගාලා. උඩ ඉඳ තියා ගන්න. උඩ මොකද මේක උඩ සමචතුරස්‍රයක් අඳින්න තියෙනවා. right? මෙතන සමචතුරස්‍රයක් අඳින්න තියෙනවා. මෙහෙ අඳින්න තියෙනවා. ඉඳ පොත මැද්දෙන් වගේ එකක්. දසමත් එක්ක දාන්න ඕනේ. ගානටම දාන්න. කෙනෙක් කියන දැන්ට මේක 5යිලු බලන්න ඔයාලට කීයද ඉන්නේ කියලාගේ ඉක්මනට දවසම නැහැ ගොඩක් කට්ටිය 5යි කියන ඇදලත් දන්නෙත් නැහැ නැත්නම් හිතලා කියනවත් දන්නේ නැහැ ගොඩක් කට්ටිය එකම උත්තර හොඳයි නිවැරදි හරි 5 තමයි. වා හරියටම කරා නම් මෙයා 5යි 100. දැන් පොඩි බඩක් කරන්නේ. වා මෙහෙට ගත්තේ 4යිනේ. මෙතන සමචතුරස්‍රයක් අඳිනකො මේ පැත්තට 4ක් දික් කළා මෙහෙටත් 4ක් දික් කළා සමචතුරස්‍රයක් අඳින්නකො. මේ පාදෙට මේ පාදේ සමාන වෙන්නේ. එතනක වර්ගඵලය වෙන්නේ කොහොමද? 4 වැඩි 4 කියන 4 වර්ගයනේ. කීයද 16. ඒ 4 වැඩි 4 4 වර්ගය කියලා ලියන්න 4 වර්ගය 16. එයාව දාගන්න. පස්සේ මෙතනත් 3යි මෙතනත් 3යි වෙන විදිහට මේ පැත්තට 3ක් දික් කරලා මෙතනත් සමචතුරස්‍රයක් ඇඳගන්න. right එතන මෙතන එක ඉරයි ගහන්න මම මෙයා 3 නම් මෙයා 3යි. එතන මේකේ වර්ගඵලය කීය දෙන්නේ? මේකේ වර්ගඵලය කීය දෙන්නේ? 3 වර්ගය. 3 වැඩි 3 කියන්නේ 3 වර්ගය 9. අඳ ගන්න කොහොම සමචතුරස්‍රය? මේ ඔක්කොම 3යි. මේ ඔක්කොම 4යි. පස්සේ පුතේ අඩිරුල ගානට මෙහෙම මේ කුඩින් තියලා අඩිරුල ගානට මේ කුඩින් තියලා අඳින තා සමචතුරස්‍රයක්.
මගේ චුට්ටක් ඇත වෙයි. නමුත් ඔයා නිවැරදිව කරන්න. අර කොටු තියෙනවා ගානට අඩුල මැල්ල පාවිච්චි කළාට කරන්න පුළුවන්. මෙයා 5 නිසා මම ඉරි කැලේ 3යි. එහෙනම් මෙයත් 3යි. මෙයත් 3යි. මෙයත් 3යි. මෙයාගේ වර්ගඵල එන්නේ කොහොමද පුතේ? 5 වර්ගය 5 5 කීයද? 25යි. 25 වුණා වර්ග සෙන්ටිමීටර දාන්න පුළුවන් වර්ගඵලයනේ. මෙයා 9 වර්ග සෙන්ටිමීටර. right? අඳ ගන්නකො. මේ වංශක 90යි. සමචතුරස්‍රයක්. මෙයා පාදික දිග 5ක් වූ සමචතුරස්‍රයක්. මෙයා පාදික දිග 4ක් වූ සමචතුරස්‍රයක්. මෙයා පාදික දිග 3ක් වූ සමචතුරස්‍රයක්. अंदर इवरना thumbs up करना तो कैमरा ऑन कर लेते हैं ना मरे तो लेसी බලන්න වයි වරද නැද්ද කියලා තමන් ඉවරන thumbs up කරන මම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නේ හරි පුතාලා එහෙනම් දැක්කත් සම්බන්ධය මේ බලන්නකො ඍජුකෝණී ත්‍රිකෝණයක කරණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය මේ 25 සමානයි ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රවල වර්ගඵලවල එකතු ඇත්තද මූ 4 නොත් 4 වර්ගයේ 16යි මෙයා 3 නොත් 3 වර්ගයේ 9යි ඇත්තනේ 16 9 එකතු කරාම 25යි එනවා ලියන්න පුළුවන් තව සම්බන්ධයක් මේ 5 වර්ගය 25 කියන්නේ 5 වර්ගය සමානයි 16 කියන්නේ 4 වර්ගය ධන 3 වර්ගය මේක මෙහෙම ඕ 16 ධන 19 sorry 16 ධන 9 සමානයි 25 16 කියන්නේ 4 වර්ගය 9 කියන්නේ 3 වර්ගය 25 කියන්නේ 5 වර්ගය කියලා ලියන්න පුළුවන් පැහැදිලිද එක්ක වර්ගඵල අරන් 16 9 එකතු කරලා 25යි කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ වර්ග මේ 4 වර්ගය ධන 3 වර්ගය සමානයි 5 වර්ගය කියන්න පුළුවන්. සම්බන්ධතා දෙකම ඇති. මෙන්න මේක තමයි පයිතගොරස් සම්බන්ධය. අපි යට වර්ග දින එක තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට. තව එකක් මම කියලා දෙන්නම්. මේක ඇදලා මේක යටින් මේකත් ලියලා කොටු කරගන්නකො. මෙහෙම ඕ කියලා දාන්න එපා. මෙහෙම හෝ 25 සමානයි 16 ධන 9 හෝ 16 ධන 9 සමානයි 25. කරණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද මත ඇති සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි. එහෙම නැත්නම් මේ දෙන්නගේ මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව කරණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵල එකතුවට සමානයි කියන්න පුළුවන් දෙකම හරියි. වර්ගඵල ගාව ගන්න නැතුව මෙයාගේ 4 වර්ගය මූ 4 නම් 4 වර්ගය මූ 3 නම් 3 වර්ගය මුගේ වර්ගය 4 වර්ගය මුගේ වර්ගය 3 වර්ගය ඒ දෙක එකතු කරාම සමානයි කාටද 5 වර්ගය කියලා ලියන්න පුළුවන් පැහැදිලිද මේකත් ලියලා මේකත් ලියන්න තාම ගණන් හෙදුවේ නැහැ අපි තාම මේ පාඩම පැහැදිලි කරන ගමන් මෙත් ලියා ගන්න ඉවරිචේවන් thumbs up කරා හරිනේ අපිට තව එකක් ගමුද දැන් පුතේ මෙතනින් පස්සේ අපි මේ පොඩි උන් වගේ සමචතුරස්‍රයන් හැඳ ඉන්නේ නැහැ රයිට් මේක හරිනේ හැමෝම බලන්න තව ත්‍රිකෝණයකට ගන්න මේ ගෙදරදී කැමති නම් අඳින්න දැන් හරියට අඳින්න එපා වෙලා ගත වෙනවා හොඳේ මේකම කරනවා රයිට් ඔයා තව එක්කෙනෙක් අද දුවන් මම ටික ටික මේ ප්‍රමේයට අරන් යනවාව ඔයා නිකමට මෙයා 8ක් cm මෙයා 6ක් cm ඇඳලා බලන්නකෝ මෙයා 10ක් cm කියලා පස්සේ සම්බන්ධය කොහොමද ලියන්න පුළුවන් කරණයේ වර්ගය මේ
මෙයාගේ සමචතුරස්‍රයේ වර්ගය කිව්වත් එකයි 10 වර්ගයනේ. කරණයේ වර්ගය කිව්වත් එක. එහෙනම් කරණයේ වර්ගය සමානයි මේ පාදවල වර්ගයන්ගේ එකතුව. 6 වර්ගය ධන 8 වර්ගය. 10 වර්ගය කියන්නේ මෙයාගේ වර්ගඵලය 100නේ. මෙයාගේ වර්ගඵලය 80නේ. sorry 8 වරක් 8 64නේ. මෙයාගේ වර්ගඵලය 6 වරක් 36නේ. 36යි අව 64 එකතු කරගන්න 100යි. අපි එහෙම කතා කරන්නේ නැහැ. දැන් කියනවා මෙයාගේ වර්ගඵලය කියන්නේ කරණයේ වර්ගය සමානයි 6 වර්ගය ධන 8 වර්ගය. මේක මෙහෙම හෝ අඳින්න බා කවුරුත් මෙහෙම හෝ අනිත් පැත්තට 6 වර්ගය ධන 8 වර්ගය සමානයි 10 වර්ගය කියලා ලියන්න පුළුවන්. තේරුණාද? සමචතුරස්‍රය අඳින්න යන්නේ නැහැ. ආට ඕනනම් අඳින්න පුළුවන්. එයා මේ අඳින්න එපා මේක බලන්න. මෙයා 8 නම් මෙයා 8 වර්ගය 64යි. මෙයා 6 නම් 6 වර්ගය 36යි. මූ 10 කියලා ඔටෝ එනවනේ. මූ 10 වර්ගය 100යි. ඇත්තේ ඔව් ඉතින් 36 64 එකතු කරාම 100යි. එහෙනම් 8 වර්ගය දන්න 6 වර්ගය සමාන 100 වර්ගය කියලා ලියන්න පුළුවන්. අපි සමචතුරස්‍රය අඳින්න යන්නේ නැහැ. එහෙනම් මම ඇතුළු right ඔබගේ පාසලේ ගුරුවරයා හෝ වෙන කෙනෙක් වුණත් පයිතගොරස් ප්‍රමේය ඇහුවොත් අපි කියන්නේ ඍජුකෝණීය ත්‍රිකෝණයක කරණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වේ. ඒක තමයි ප්‍රමේය. හැබැයි ඇහුවොත් කෙටියෙන් කියන්නේ මම උගන්වද්දි මම උනත් කියන්නේ මොකද්ද? කරණයේ වර්ගය. ඉතින් කරණයේ වර්ගය ගත්තත් එකයි 10 වර්ගය ගත්තත් එකයි වර්ගඵලයේ 100 ගත්තත් එකයි. right කරණයේ වර්ගය ගත්තත් එකයි 100 ගත්තත් එකයි 8 වර්ගය ගත්තත් එකයි 64 ගත්තත් එකයි. අප නිසා මෙතනින් පස්සේ වර්ගයේ අර වර්ගඵලය කියන එක ගන්න. තු කෙටියෙන් කියනවා කරණයේ වර්ගය සමානයි දෙපැත්තේ පාදවල වර්ගයන්ගේ එකතුව. නැත්නම් දෙපැත්තේ පාදවල වර්ගයන්ගේ එකතුව සමානයි කරණයේ වර්ගය තමයි කෙටියෙන් අපි කියන්නේ. ඒක විභාගෙදි ලියන්නේ නැහැ. කෙටියෙන් අපි එහෙම තමයි කියන්නේ. දැන් ඕගොල්ලෝ ප්‍රින්සිපල් ඉන්නවනේ. යාළුවෙක් කතා කරද්දී ප්‍රින්සිපල් කියන්නේ නැහනේ. කොහොමද කියන්නේ? අඩු පිනා එනවා මචං හැංගෙමු. දැන් පිනා එනවා කෑ ගහන්න එපා. පිනා කියන වචනේ අපිත් එහෙම අපේ කලින් අපේ අම්මලගේ තාත්තාට ප්‍රින්සිපල්ට පිනා තමයි කිව්වේ. මම හිතන තාමත් ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එකෙත් ප්‍රින්සිපල්ට පිනා කියලා කියන ඇතිනේ. පිනා එනවා අන්න හැංගියම් පිනා එනවා කෑ ගහන්න එපා කියන ඇති අනිවාර්යෙන් රයිට්. ඉතින් ඒ වගේ තමයි ප්‍රසිද්ධිය කියන්නේ නෑ යාළු අතර කියන උගන්වද්දිත් මම කියන්නේ කරණයේ වර්ගය සමානයි දෙපැත්තේ පාදවල වර්ගයන්ගේ එකතුව. මේවාට ඇහැට පෙනෙන ඉලක්කම් ගත්තේ. ඕක ඉලක්කම් නැතුව ඉංග්‍රීසි අකුරු වෙන්නත් පුළුවන්. කවුරුත් ලියාගන්න හොඳ රහගන්න. මෙහෙම එන්නත් පුළුවන්. මෙයා A, මෙයා B, මෙයා C. එතකොට සම්බන්ධය ලියන්නේ කොහොමද? කරණයේ වර්ගය මේ කවුද කරණය? හරියට දාගන්න යාට 90 ඉස්සරහ. කරණයේ වර්ගය සමානයි දෙපැත්තේ පාදවල වර්ගයන්ගේ එකතුව. කවුද? A වර්ගය ධන B වර්ගය. මේක මෙහෙම ලියන්න පුළුවන්. මොකද සමහර ගණන් වල කරණය හොයනවා. සමහර ගණන් වල කාරණේ නෙමෙයි අනිත් පාදය හොයන. ඉතින් ඒ වගේ වෙලාවට ලියන්න පුළුවන් මෙහෙම හෝ මේ දෙන්නගේ වර්ගවල එකතුව. A වර්ග ධන B වර්ග සමානයි කාටද? C වර්ග කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? මේ ඉලක්කම දුන්නොත් මෙහෙම. ඉලක්කම වෙනුවට ඉංග්‍රීසි අකුර දුන්නොත් කියන්නේ මේ A කියන්නේ දිගක් B කියන්නේ දිගක් C කියන්නේ දිගක් දුන්නොත් කොහොම ලියන්න පුළුවන්. අපි මෙතනට ඒකක දාන්නේ අන්තිම උත්තරේ තමයි ඒකක දාන්නේ. බලාගන්න. මුකුත් ලියන්න බෑ නෝට් එකක් තියෙනවා ලියන්න. කෙනෙකුට ඔය ඉංග්‍රීසි අකුරුයි ඉලක්කමුයි නැතුව මේවා ශීර්ෂ නම් කළ මෙන්න මෙයා කැපිටල් A, කැපිටල් B, කැපිටල් C කියලා දෙන්න පුළුවන්. එතකොටත් ඔයාලට පයිතගොරස් සම්බන්ධ දෙන්න පුළුවන් කොහොමද ලියන්නේ? කරණයේ වර්ගය. කවුද කරණයේ? AC. මේ පාදයේ දිගේ AC. AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. ඔය මාරණට කමක් නැහැ. BC වර්ගය ධන AB වර්ගයට කමක් නැහැ. මෙහෙම හෝ වට අනිත් පැත්තට AB වර්ගය AB වර්ගය ධන BC වර්ගය සමානයි AC වර්ගය කියලා ලියන්න පුළුවන්. එතකොට ඔයා මේ තුනම ප්‍රැක්ටිස් කරන්න. ඉලක්කම් ආවොත් ඉලක්කම් වලින්. right? පාදයේ දිග වීජ්‍ය සංකේත වලින් දුන්නොත් වීජ්‍ය සංකේත වලින්. මෙයා නම් කරලා ආවොත් කැපිටල් අකුර වලින් ඒ පාද නම් කරපු විදිහටම කරගෙන යන්නත් පුළුවන් වෙන්න ඕනේ. මේ ආකාර තුනම පයිතගොරස් සම්බන්ධය ලියනවා ප්‍රගුණ කරන්න ඕනේ. එහෙනම් අපි දවසේ පළවෙනි ටාස්ක් එක වෙන්නේ ඔය ආකාරයට ලියන්න. ඊට කලින් අපි දැන් පයිතගොරස් ප්‍රමේය ඇත්ත එක්ක නලියුවානේ.
ලියන රූප සටහන උතන්දලා විස්තර ලියුවානේ. දැන් රුලක් අත්තර ලියන්න. පයිතගරස් සම්බන්ධය කෙටියෙන්. නැත්නම් පයිතගරස් ප්‍රමේය කෙටියෙන් කියලා ලියලා ඊතලක් හරි තිත් දෙකක් හරි දාලා ඒක ඉස්සරහින් මම කියන එක නා ලියන්න. පයිතගරස් සම්බන්ධය කෙටියෙන් කියලා ලියලා තිත් දෙකක් දාලා හෝ ඊතලයක් දාලා මෙන්න මෙහෙම ලියන්න. පාට පෑන් පාවිච්චි කරපලන් ගැටලුවක් නැහැ. ලියන්න මෙන්න මෙහෙම. ඍජුකෝණී ත්‍රිකෝණයක කරණයේ වර්ගය. ඍජුකෝණී ත්‍රිකෝණයක කරණයේ වර්ගය. කමාවක්. ඍජුකෝණී ත්‍රිකෝණයක කරණයේ වර්ගය. කමාවක්. දෙපැත්තේ පාදවල වර්ගයන්ගේ එකතුවට. ඍජුකෝණී ත්‍රිකෝණයක කරණයේ වර්ගය. දෙපැත්තේ පාදවල වර්ගයන්ගේ එකතුවට නැත්නම් ඉතිරි පාදවල වර්ගයන්ගේ එකතුවට. ඉතිරි පාදවල වර්ගයන්ගේ එකතුවට. ඉතිරි පාදවල වර්ගයන්ගේ එකතුවට සමාන වේ. ඍජුකෝණී ත්‍රිකෝණයක කරණයේ වර්ගය ඉතිරි පාදවල වර්ගයන්ගේ එකතුවට සමාන වේ. ඕක තමයි අපි O level දක්වා ගණන් හදද්දී මම සහ වෙන ගුරු පැහැදිලි කරද්දිත් පාවිච්චි කරන්නේ දිගටම මොකෝ දෙකම නිවැරදි. අරක තමයි ඔරිජිනල්. නමුත් අරකට අපි පාවිච්චි කරනවා. රයිට්? ඊට පස්සේ තර ලකුණු තුනක් දාලා මේ තුන ඇඳ ගන්න. වෙලාවක් දෙන්න මොකද මේ සමහර ළමයි ඉන්නවා හැඩ දාලා වැඩ දාලා මකලා ITPX කරලා ආයි කරලා ඔහොම කරන්න ගොත් නම් වෙලා නැති පුතේ. මිනිත්තු 3ක් දෙන්න. රයිට්? මිනිත්තු 3යි තප්පර 20ක් දෙන්න උකා. එච්චරයි දෙන්න. ටක් ගාලා ඔතන ඇඳ ගන්න. මිනිත්තු 3යි තප්පර 20ක් තියෙනවා. ඉක්මනට ඇඳ ගන්න. අඳ ලස්සන ලියා ගන්න. 3ක් වැඩි කියලා තියදී නෑ මම මිනිත්තු අඩු කරන වෙලාව ටක් ගාලා ගන්නවා. ඉවර නම් thumbs up කරන්න. कोई इवरा thumbs up करना बा කීවදෙනෙක් ඉවරයි මම කරන්න පුතාලා දැන් කලබල වෙන්න එපා තාමත් මේක තේරෙන්නේ නැති කට්ටියට මේක නිකන් අමුතුයි නිකන් පබ්්‍රාන්ස වගේ නම් මේ මොකද්ද යකෝ මේ බලව කියලා හිතලා ඉන්නවනේ කලබල වෙන්න එපා. තාම අපි සම්මන්තයිලා තාම ගණන් හදන්න ගියේ නෑ. රයිට් එක ගණනක්වත් අපි තාම හැදුවේ නෑ. ඉවසන් ඉන්න දවස් අවසන් වනතුරු වාට අනිවාර්යෙන් පාඩම තේරෙයි. තේරෙන්නම තමයි මම උගන්වන්නේ.
පස්සේ ඉතින් පුතේ 10ට 11ට ගිහින් මට ආයේ මේ වගේ නම් උගන්නන්න අමාරු නිසා හරියටම ඉගෙන ගන්න. මොකද දැන් මේ වෙලේ වට පේන තාම මම ගානක්වත් ගත්තේ නැතුව රයිට් දැන් පැය භාගයකට වඩා කාලයක් ගිහිල්ලා තිනා තාම මේ හැදින්වීම කරන්න. ඔයගොල්ලෝ උඩ අදාළ ශ්‍රේණි වලට යනකොට අදාළ වැඩ කොටස් පුළුවන් කරගෙන යන්න. එහෙමයි සිලබස් එකක් හදලා තියෙන්නේ. හරි ඉක්මන් කරන්න. තාම මිනිත්තු තප්පර 12ක් තියෙනවා. දැන් හොඳට අහගන්න. අපේ එහෙනම් ඊළඟ ටාස්ක් එක වෙන්නේ මේ සම්බන්ධතා ලියන එක. ලියලා රයිට් පාඩම තව චුට්ටක් තීරුම් ගන්න බලමු. එතනින් පස්සේ කෙලින්ම ගණන් වලට යමු. රයිට් මේක මම වත් එක්කම කරන්න. හැබැයි මට කලින් දැන් එකපාරම මේ පාඩම තීරුම් ගත්ත ළමෙක් ඉන්නවා නම් අපි ආව ඉස්සරහට යවන්නත් එපා. හරි? ස්ක්‍රීන් එකට ෂෙයා වෙයි වාගේ දැන්. මේකේ තියෙනවා බලන්න. ඔයගොල්ලෝ ලියාගන්න මේ තියෙන විදිහටම. රයිට් ඔයගොල්ලොත් A කියලා දාලා පාද ඇසුරෙන් ලිවිය හැකි සියලුම සම්බන්ධතා ලියන්න සුදුසු පරිදි හිස් තැන්ද සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. ඒක කරන්න කලින් රයිට් ඒ කියන්නේ 4 5 ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කලින් පුතාලා 1 2 3 රූප දිහා බලලා ලියන්න පුළුවන් සම්බන්ධතා සියල්ල ඉක්මනින් ලියන්න බලන්න. රයිට් ඒ සම්බන්ධතා ටික ඉක්මනින් ලියන්න. එක දෙක තුන සම්බන්ධතා ටික සියල්ල ලියන්න. 4 අපි කරමු. ඒක කරාට පස්සේ මම ඕගොල්ලෝ පාඩම තේරුම් ගන්න විදිහ දිහා බලලා රයිට් ඒක මම ඕගොල්ලන්ට දෙන්නම්. ඉක්මනට 1 2 3 හදන්න. අඳින්න රූපේ සම්බන්ධතා ටික ලියන්න. ලියන්න බැර නම් සර් බෝඩ් එකේ හදනකම් මොහොතක් ඉවසන් ඉන්න. පුළුවන් අය লীලා මට ඉක්මනට යවන්න. මතකද පයිතග්‍රස් සම්බන්ධයේදී ඒකක අපි දාන්නේ නැහැ. අවසාන උත්තරට දාන එක වෙනම දෙයක්. සම්බන්ධතා දෙක වලින් කරණීය වර්ගය සමානයි දෙපැත්තේ පාදල වර්ගයන්ගේ එකතුවයි දෙපැත්තේ පාදල වර්ගයන්ගේ එකතුව කරණීය වර්ගයට සමානයි කියලා සම්බන්ධතා දෙකම මට ලියලා දෙන්න. ඉක්මනට WhatsApp ගන්න. ඔබේ නම් ක්‍රමයෙන් ලැබෙන සලස්වා. මිනිත්තු 3ක් දෙනම් අදින්න ලියන්න ඔක්කොට මිනිත්තු 3ක් දෙන්න නැත්නම් ඔයගොල්ලෝ වෙලාව ගොඩාක් නාස්ති කරනවා. ගන්ටක් ගන්න. ඊට කලින් මමත් හදාවි ඉක්මනට ඔයගොල්ලෝ එවන උත්තර ප්‍රමාණය මත මම මේක සාකච්ඡා කිරීම ඉක්මනට ගන්නවා. මම උනා පාලික ලියන තමන්ගේ පැටිසෙ ළමෙක් ඉන්නවනම් බාන්න මම ටයිම් එක නතර කළා කියලා දෙන්නම් බාන්න ටයිම් එකයි දෙන්න. බාන්න පාලික කියලා ලියන විදිහ. මෙච්චරයි. කරණයේ වර්ගය. කවුද කරණේ? එයාට හරියක් දාගන්න. මෙයා තමයි ඍජු කෝණේ එයාගේ ඉස්සරහා. මෙතන Z තමයි කරණේ. එහෙනම් කරණයේ වර්ගය නේ. Z ගේ වර්ගය. ඇති දෙයක් නෑ සමානයි කාටද? මුගේ වර්ගයටයි එකතු වෙනවා. මෙහෙම හෝ මුගේ වර්ගය එකතු කිරීම මුගේ වර්ගය සමානයි කරණයේ වර්ගය. ඔච්චරයි. ඔහොම සම්බන්ධ විතරයි මට ලියන්න ඕන. ගණන් හදද්දි මේ දෙකෙන් එකක් පාවිච්චි කරන්න අපි ගානට ගියහම බලමු. ඉක්මනට ඇන්දලිය මිනිත්තු 3ක් තියෙනවා. කාලා පටන් ගන්නයි කරන්ටක් ගන්න. WhatsApp ගන්න හැමෝම කරලා.
ඉක්මන් කරන දැන්ට මම කීප දෙනෙක් වනිත් කටත් ඉක්මනට ඒවා හැමෝම ඔක හැමෝම ඕලෙලට 9s 7s 8s තමයි ලියන විෂයන් ගානන්ට ගන්න ඕනේ හැම එකටම මේ ගන්න ඕනේ හරි ඒක හැමෝගෙම මගේ හරි හොඳේ කාගෙන් බැලුවා නම් තරහ යන්න පම පුළුවන් තරමක් ඒ පුත්තට බැලුවා හොඳේ රයිට් පන්ති අපි කරන්න පැට ඊම ටයිමින් එකට බලන්න හරි ඒක හැමෝම මගේ හරි එහෙනම් මෙතන කරණය මෙයා r ගේ වර්ගය සමානයි කාටද p වර්ගය ධන q වර්ගය හොඳට මතක පුතේ මේක 10 අසර පළවෙනි පාඩමේ ඉඳන් ඕනේ එතකොට 10 පළවෙනි පාඩමට ගිහිල්ලා මට මේක ආයෙ උගන්වන්න තියන්න එපා 10 සමහර පාඩම් වලට විශේෂ පාඩම් 3-4කට මේක ඕනේ ගන්න. ඉතින් හැම පාඩමක පයිතගරස් වෙනුම් මතක නැහැ. උඩ බින් බලනවා. දන්නේ නැහැ. අනේ එහෙම වෙන්න එපා කරුණාකර 9 මේක ඉගෙනගෙන හොඳට මතක තියාගන්න ඕන. අමතක වෙන්නේ නැහැ කියලා හිතාගෙන මේක ඉගෙන ගන්න ඕනේ. එතකොට හරියි. නැත්තම් මාර කරදරයක් ඉඳන් මට පුළුවන් ද හිතන්න ඕක නිකන් බලන්න 10ට 11ට ගිහිල්ලා right 10 සිලබස් එක ගොඩක් වැඩි right ගිහිල්ලා මම කොහොමද මෙයා මතක් කරන්නේ ගුරුවරයෙක් වශයෙන් මම අමාරු වෙනවා ඉතින් මම ළමයට බෑ කියලා දැන උගන්වන්න නැතුව යන්න වෙලාවල් මට ඕන තරම් තියෙනවා මොනවා කරන්නේ මොකද අපිට කාලයක් තියෙනවා සිලබස් එකක් තියෙනවා ජීවිතේ නිදාතා වැඩ කටයුතු දිනවා කරන්න ඉතින් ඒකට ප්‍රධාන වැරද්ද මම නෙමෙයි 90%ක්ම වැරදි ඔයා ඇයි ඔයාට මේක මම නෙමෙයි කාගේ ඉගෙන ගත්තත් ඔයා ඉස්කෝලෙන් ඉගෙන ගත්තත් කොහොම ඉගෙන ගත්තත් සිලබස් එකක් හදලා තියෙනවානේ ඒ නිසා 9යිදී මේවා හරියට ඉගෙන ගන්න right 10ට ගියාම අමතක නම් මතක් කරන එක අවුලක් නෑ මට ගානකින් දෙකකින් මතක් කරන්න පුළුවන් ඉතින් සමහර ඉන්නවා ගානෙන් දෙකකින් මතක් කරා තාතම් බූතම් ඒත් දන්නේ ඒකට ඉගෙනගෙනම නෑ නාම ඉතින් එහෙම වෙන්න එපා කරුණාකර මෙතනත් ඉන්නේ එහෙම යන ලයින් එකෙම මට තේරෙනවා ඉතින් එහෙම වෙන්න එපා කරුණාකර ඉගෙන ගන්න හරියට ඉගෙන ගන්න මොකද මට එතනට ගිහිල්ලා පාඩමක් අස්සේ ඒකයි මේ පාඩම වෙනම නමේ උගන්වන්නේ ලොකු පාඩමක් අස්සේ මට පයිතග්‍රස් සම්බන්ධ දාලා ගානක් ආවම පයිතග්‍රස් මේ උගන්වන්න බෑනේ ඒකට මේ පාඩමත් එපා නම් මේක මේ පාන නිසා හොඳට මතක තියාගන්න එදිනදා දින වැඩ ටික එදිනදා කරලා ඒ අවශ්‍ය කරන විදියට අවශ්‍ය කරන පාඩම් ටික කරලා අවශ්‍ය කරන විභාගයට ලෑස්ති වෙන්න ඒක හැමදෙස්සම ඔළුවේ තියාගෙන ටාගට් එකෙන් පිට යන්න එපා එක්ක මෙහෙම එහෙම නැත්නම් වාට කියන්න පුළුවන් මේ ඍජු කෝණේ දෙපැත්තේ ඉන්න පාදවල වර්ගයන්ගේ එකතුව සමානයි කාටද r වර්ගය. මෙහෙම හෝ මෙහෙම. අරයගේ කරණය. මේ හරියට දාගත්ත කරණ මම හරියට දාගන්න. 10 වර්ගය සමානයි 6 වර්ගය ධන 8 වර්ගය. මෙහෙම හෝ 6 වර්ගය ධන 8 වර්ගය සමානයි 10 වර්ගය. දැන් ටිකක් අවුලක් නැහැනේ සම්බන්ධය ලියා ගන්න පුළුවන් නේ. අඩුපාඩු තියෙනවා හදා ගන්නකො මං හිතන්නේ කාගේවත් අඩුපාඩු ඇති කියලා. මං දැක්කේ නැහැ කිසිම අඩුපාඩුවක් කාගේවත්. දැන් තව උත්තර වලින් තීරණම් හදාගන්න. ඔය අර ඉලක්කම් දාලා මේ ඉංග්‍රීසි අකුරු දාලා. අපි දැන් බලමු මේක කොහොමද ත්‍රිකෝණයක් නම් කරලා තිබුණොත් කරන්නේ කියලා. right. බලන්න හතරවෙනි ගාන
හතරවෙනි ගාන මම කියලා දෙනවා. right පස්වෙනි ගාන ඔයාට ලියන්න වේවි. හොඳේ? හතර මම කියලා දෙන්නම්. දන්න කට්ටිය නම් මට කලින් ලියන්න නෑ ඒක ලියලා ටක් ගාලා එවන්න. මම කරගන් ඉන්න එපා. බාන හතරවෙනි ගාන. P Q R. ඕකනේ තියෙන්නේ. දැන් මේගොල්ලෝ PR වර්ගය කියලා දීලත් තියෙන. ස්ටාර්ට් එක PR වර්ගය කියලා දීලත් තියෙනවා. බලා ගන්නකො බෝඩ් එක. right. පුතේ මේක PR වර්ගය කියන්නත් පුළුවන් RP වර්ගය කියන්නත් පුළුවන්. අවුලක් නෑ අපි සාමාන්‍ය P Q R නේ ඊට පස්සේ R අපි PR කියලා ගන්නෙ. ඉතින් RP කියලා වඩ ගන්නත් පුළුවන් අවුලක් නෑ right. මම ගත්ත PR වර්ගය. දැන් අහන්න එපස. ඇයි සර් ඒතර වර්ගයේ වැටෙන R විතරද නෑ මේ PR වර්ගය කියන මෙම අදහස. මේක තනි පාදයක්. ඒ පාදේ වර්ගය තමයි ගන්නවා කියන එක අදහස තියෙන්නේ. PR වර්ගය සමානයි මේ තියෙන කරණය අනිත් පාදෙක කවුද? PQ වර්ගය ධන කවුද? QR වර්ගය. මේක මෙහෙම හෝ අනිත් පැත්තට PQ වර්ගය ධන QR වර්ගය සමානයි කාටද? කරණයේ වර්ගය කියලා ලියන්න පුළුවන්. ඔන්න හතරවෙනි ගාන. ඇඳලා ලියා ගන්න පස්වෙනි ගාන තනියම මට හදන්නකෝ. හදලා WhatsApp කරන්න එපා මම බෝඩ් එකේ තම හරි කියලා බලන්න. හතර ඇඳලා ලියා ගන්න ඉක්මනට. right මෙන්න ස්ක්‍රීන් එකට පස්වෙනි ගාන ගන්න ඉක්මනට පස්වෙනි ගාන තනියම ලියන්න පොඩි ඉලක්ක දෙන්නම් මම පහ ඉක්මනට ගන්න උත්තරේ වනිකද පුතේ කලින් උත්තර නොයපු කට්ටියගේ නම් මතකයි මම මතක තියාගෙන ඉන්නවා right එවන්නකොත් උත්තර එවන්න වෙලා ගන්න එපා මොකද ඔයගොල්ලෝ කාලයක් මගෙත් එක්ක වැඩ කරන ළමයි මේ වේගෙට එන්න ඕනේ අත්දැකීම මම දන්නවා ගානක් හදන ළමෙක්ට මේ වේගය යන්නේ කියලා පුරුදු වෙන උගන්නන නෙමෙයි ඒ නිසා කරුණාකර හැමතිස්සෙම සර් හදන වේගෙට මොකෝ අනිත් ළමයි උත්තරයට වස්සම මම මේක හදන්න ගන්න. ඒ නිසා වේගෙට හැමෝම එන්න ඕනේ. අපි එක පන්තියක්. දක්ෂ ළමයි මට එහෙම දක්ෂ ළමයි මට එහෙම විශේෂත්වයක් නැහැ. හැමෝම ළමයි වැඩ කරන්න. O level කියන්නේ හැමෝම ලියන විභාගයක්, හැමෝම පාස් වෙන විභාගයක්. දක්ෂයන්ගේ විභාගයක් නෙවෙයි. දක්ෂයන්ගේ විභාග වුණා ශිෂ්‍යත්ව තියෙනවා ගන්න 180ට එහා A level තියෙනවා මැත්ස් හරි බයෝ හරි ගාලා කොළඹින් පළවෙනි 300 රැලා කැම්පස් යන O level කියන්නේ හැමෝම 9S ගන්න විභාග දක්ෂකම් වැඩක් නැත වැඩ බැරි කමුත් වැඩක් නැත ඔයා ඒක ගන්නයි ඕනේ කරන්නේ ටග්ගල ගන්න ගත්තනේ හැමෝම හරිනේ කරණය කියන්නේ BC වර්ගය සමානයි කාටද AB වර්ගය ධන AC වර්ගය මෙහෙම හෝ අනිත් පැත්තට AC වර්ගය ධන AB වර්ගය සමානයි BC වර්ගය හරි පුතේ ඊළඟට චුට්ටක් පොඩි අභියෝගයක් තියෙන ගානක් දෙන චූටි අභියෝගයක් වෙයි අඩපත් නම් හදා ගන්නකො බලන්න මේකේ 6 වෙනි ගාන සහ 7 වෙනි ගාන. ඒකේ පුතේ ඍජුකෝණ ත්‍රිකෝණ එකක් නෙමෙයි දෙකක් තියෙනවා. right? එකක් නෙමෙයි දෙකක් තියෙනවා. 6 සහ 7. ඔන්න 6 මම ලියන ආකාරය පෙන්නන්නම්. 7 ඔයා කරන්න මේ තනියම. හොඳේ? ඇඳ ගන්නකො 6 වෙනි ගාන ඉක්මනට. 7ත් ඇඳ ගන්නකො එක්කම. අඳින්න විතර වෙලා දෙන්නේ නැහැ.
හරිනේ. බාන බෝඩ් එක. right. පුතේ මේකද අපි අහලා තියෙන එක නාලියමු හොඳේ. ගානේ කියන PR වර්ගය. කෝ PR වර්ගය? මේ තින්නේ PR. පුතේ මේක ඍජු කෝණ ත්‍රිකෝණ දෙකක් තියෙනවා දැක්කද? බලන්න මම මේ පැත්තකින් අඳින්න පොඩියට. එක්කෙනෙක් PQR චුට්ටක්. පොඩි එක්කෙනා. දැන් අර ඇවිල්ලා තියෙන්නේ මිලිලීටර් 120 පළතුරු බීම. අපිට උණු දෙයක් නේද? මෙතන තියෙන P QS තඩියක් තියෙනවා. ඉතින් මෙතන මේ PR වර්ගය කියන්නේ මේ පොඩි ත්‍රිකෝණය සලකා. මම නිල් පාටින් පාට කරන පොඩි එක්කෙනා ගැන හිතලා තමයි ඔයාට ලියන්නේ. ඉතින් ලියමු. කවුද පොඩි කාගේ කරණය? PR. කරණීය වර්ගය සමානයි කාටද? PQ වර්ගය ධන QR වර්ගය. එච්චර. ඒ පොඩ්ඩක් ලොක්කන PS කිය. මේව වෙනමෙන්ද මේ PS ලොක්කා. මෙයා තමයි ලොක්කා. ලොක්කා. නැත්තම් ලොක්කි. මෙයා තමයි පොඩ්ඩා. නැත්තම් පොඩ්ඩි. right. එහෙනම් ලොක්කට දාදි PS වර්ගය සමානයි කාටද? PQ වර්ගය ධන අනිත් එක නා කවුද? QS වර්ගය. එහෙනම් හොඳ පුතාලා වගේ මේකේ හිස්තැන් දෙකකුත් එක්ක තිබුණා. right. ස්ක්‍රීන් එකට මම ෂෙයා කරන්න. නැත්නම් මම ගාන ලියන එක ලේසිනේ. මම ගාන ලියන්නම්. AB වර්ගය සමානයි මෙතන හිස්තැන් දෙකක්. හිස්තැන් දෙක සම්පූර්ණ කරලා මට එවන්න බලන්න. වැඩේ අල්ලගත්තද කියලා බලන්න. ඒ කියන්නේ දෙකක් තියෙන ඍජු කෝණ ත්‍රිකෝණ. දැන් මේක නම් මේ පොඩ්ඩක් එක ඍජු කෝණ ත්‍රිකෝණය ලොක්කා අනිත් එක නා උන් දෙන්නටම ලියුවා. මෙතනත් තියෙනවා ඍජු කෝණ දෙකක්. right මේ එක පැත්තක මූ අනිත් පැත්තේ මූ. මූත් 90යි. එහෙනම් දැන් මේක හිස්තැන් ටික සම්පූර්ණ කරලා මට ඉක්මනට එවන්න. ටක් ගාලා. කාලයක් දෙමු නේ නැත්තම් මේක පැය ගණන් ගන්නවනේ මිනිත්තු දෙකක් දෙන ඇඳලා ඔක්කොම කරන්නත් එක ඇඳ ගන්න නැතිව කලින් ටයිම් එකක් දුන්නානේ එවන්න හැමෝම ටක් ගාලා right කාලම් අවසන් බලන්න
සමහර පුතේ මේ කලබලයට වරද්ද ගන්නවනේ. ඒ කියන්නේ මේ වර්ග දාන්න නැතුව වෙනවනේ. දැන් එහෙම බෑ. හරි වර්ග අමතක වෙන්න බෑ. ඔයාලා දැන් ලොකු ළමයි. ලොකු ළමයිනේ හැමෝමනේ. ලොකු ළමයිනේ. ඉතින් AB වර්ගය කවුද කරන්නේ? මේ ත්‍රිකෝණය ගැන මම කතා කරන්නේ. දැන් ඒකේ AB වර්ගයක් එන්නේ. ඌ කරණය වෙන්නේ මෙයාටනේ. මම මේ නිල් පාටින් පාට කරන එක්කෙනාටනේ. එහෙමනේ. ඉතින් AB වර්ගය සමානයි කාටද? AC වර්ගය ධන වාට CA වර්ගය කියන පුළුවන් වැරදි නෑ. හොඳ AC වර්ගය ධන CB වර්ගය හරි BC වර්ගය හරි. මේ ත්‍රිකෝණය සලකලා. මේකේ තියෙන AC වර්ගය. AC වර්ගය කියන්නේ මෙයා. CD වර්ගය කියන්නේ මෙයා. එහෙනම් ඒගොල්ලෝ කතා කරලා තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ගැන. උගේ කරණේ ලියන්න එපා. මේ ඉස්සරහට එන්නේ කරණේ. ඉස්සරහට එන්නේ කරණේ කවුද කරණේ? මේ ඉස්සරහ කරණේ. ඌ කවුද? AD. සමහරු AD විතරක් කියන වර්ග නැහැ. වර්ග දාන්න කවුද? AD වර්ගය. හරිනේ? හොඳයි. අපි එහෙනම් පැයකට කිට්ටු කාලයක් ගත්තා පයිතගොරස් ප්‍රමේය ගැන හැඳින්වීම අරගෙන ඒක ඉගෙනගෙන සම්බන්ධතා ටික ලියන ගණන් හැදුවේ නැහැ. ඔන්න දැන් තමයි අපි ගණන් හදන්න යන්නේ. රයිට්? එහෙනම් පටන් ගමු. ගණන් හදන්න. අපි කලින් දැම්මේ A නේ. දැන් ඔයාලා B කියලා දාලා දැන් තමයි වැඩ පටන් ගන්න පැයකට පස්සේ. රයිට්? B කියලා දාලා පටන් ගමු ගණන් ටික. ලියන්න මෙන්න මෙහෙම. පහත දැක්කෙන රූපවල ඉංග්‍රීසි අක්ෂරය මගින් දැක්වෙන දිග සොයන්න. පහත දැක්වෙන රූපවල ඉංග්‍රීසි අක්ෂරය මගින් දැක්වෙන දිග සොයන්න. පුතාලා මතක තියාගන්න දැන් සර්ච් එක ස්ක්‍රීන් එක ෂෙයා කරලා හදන ගණන් ඔයා තනියම හදන ගණන් ඒවා 1 2 3 4 5 අපි දැන් ගණන් 7ක් දක්වා කරලා තියෙනවා. රයිට්? මගෙත් එක්ක හදන ඒවා තර ලකුණු දාලා කරන්න. ඒක මම දැන් අතර පන්ති ගන්නපුවා කියලා. රයිට්? මොකද මම පන්ති ගණන් හදන්නත් ඕන, ඔයා හදන්නත් ඕන. ගොඩක් පන්ති වලින් සර්නේ හදන්නේ. සර් හදනවා ළමයි බෝඩ් එක බලාගෙන ඉන්නවා. තේරුණත් හදන්නේ, තේරුම් නැතත් හදන්නේ. මාර කම්මැලි ටිකක් බිහි වෙන්නේ. රයිට්? නැත්නම් ඉතින් මෙච්චර පන්ති තිබිලා 50ක් ෆේල් වෙන්නේ නේ. ගණන් හැම අවුරුද්දෙම 50ක් ෆේල්. හරි. පුතේ දැන් විශේෂයමක් කියවිය යුතුයි මේකෙදි මට ගන්න සම්බන්ධතාව බොහොමයක් නැහැ. මට හිතුණු ඉලක්කම් පාවිච්චි කරන්න බෑ පයිතගොරස් සම්බන්ධයේදී විශේෂිත ඉලක්කම් ටිකක් තියෙනවා. ඒවෙන් තමයි පූර්ණ සංඛ්‍යාත්මක දශම නැති, භාග නැති, කෙලින් ඉලක්කම්, රවුම් ඉලක්කම් එන සංඛ්‍යා කිහිපයයි තියෙන්නේ. ඒ ගැන ලොකු අවබෝධයක් 11 ලැබෙන්නේ. ඒ නිසා මට හිතෙන ඉලක්කම් දාලා පයිතගොරස් සම්බන්ධය වාට දෙන්න බෑ. ඒ කියන්නේ මෙතනින් හදන්න පුළුවන් ගණන් ටික ලිමිට් වෙනවා. සහ ඔයාටත් පයිතගොරස් ක්‍රමයෙන් ගාන දැක්ක ගමන් පට ගාලා මේක උත්තරේ මේක කියලා හදන්න නැතුව කියන්න පුළුවන් වෙනවා. ඔයා පන්ති දින වැඩ ටික හොඳට කරලා හෝම්වර්ක් එක ප්‍රැක්ටිස් කරපු ගමන්. ඇයි එකම ඉලක්කම් ටික තමයි ආයේ. මෙන්න පළවෙනි ගාන. තර ලකුණක් දාලා ලියා ගන්න. දෙවෙනි ගාන පුතේ ඔයාට අභ්‍යාසයකට කරන්න හේතුව I'm sorry මට හිතන විදිහට ඉලක්කම් ගන්න බෑ සමීකරණය මෙයා වගේ. විශේෂ ඉලක්කම් වගේක් තියෙනවා. මෙයා 3 සෙන්ටිමීටර් මෙයා 4 සෙන්ටිමීටර් මෙන්න මේ x මගින් දැක්වෙන දිග හොයන්න කියනවා. දැන්ටම ආදන්න අපි අන්දේ මුලින්ම කීයද x 5යි. ඒක හදනදී බලා ගන්න. අඳ ගන්නකො රූපේ. මම හදනදී කියලා දෙන්න. එතකොට පයිතගොරස් සම්බන්ධය ලියන්න තියෙන්නේ. කොහොමද ලියන්නේ? කරණයේ වර්ගය සමානයි දෙපැත්තේ පාදවල වර්ගයන්ගේ එකතුව. කාගේ වර්ගයද? 3 වර්ගය ධන 4 වර්ගය. ඉතින් x වර්ගය සමානයි 3 වර්ගය කියන්නේ 3 වරක් 3 9යි. 4 වර්ගය 4 වැඩි 4 16යි. එතකොට x වර්ගය සමානයි 9යි 16යි එකතු කරාම 25යි. ඔයාට x වර්ගය නෙමෙයි යෝනේ. තාම ඉවර නැහැ මේ දක්වා එන්නකො. ඔයාට x වර්ගය නෙමෙයි යෝනේ x. මේක තමයි අලුත් වැඩේ. x ගන්න පුතාලා මේ පැත්තේ වර්ගමූලය සලකන්න. x ගන්න මේ පැත්තේ වර්ගමූලය සලකන්න. එතකොට ඒ කියන්නේ මෙතන වර්ගය දාලා මෙයාලත් වර්ගය දාන්න. එතකොට මේක හරියට මේ
ඒක එහෙමම කියලා දෙන්නකො පවුන වලනේ. ඔයාලට x වර්ගය නෙමෙයි x ඕනේ. එහෙනම් මොකද කරන්නේ? මෙයාටත් වර්ගමූලය දාලා මෙයාටත් වර්ගමූලය දාලා. මේ වර්ගයට වර්ගමූල අයින් වෙනවා. ඒක පස්සේ ගන්නවන 10 දී. වර්ගමූල 25 කියන්නේ 5 සෙන්ටිමීටර. වර්ගමූල 25 දන්නවනේ ඔබ ගන්න 5 සෙන්ටිමීටර. දැන් මොකෙක් හරි බලනවා යකෝ වර්ගමූල 25 5යි කල්පනා කරනවා නම් මේක ඉතින් කරන්න හැමෝම මොකක්ද දන්නවද මේ? එකේ වර්ගය එක් වරක් එක එකයි. දෙකේ වර්ගය දෙවරක් දෙක හතරයි. තුනේ වර්ගය තුන් වරක් තුන 9යි. right? මම අයින් ලියන්නද? කම්පටම තව ඕන්න තව චනක් ගන්න පුළුවන් නේ මේ ලියන්න. මට යන්න පුළුවන් උපරිම රේන්ජ් එක මෙතනින් ආසන්න වෙනවානේ. right okay. එකේ වර්ගය එකයි. පස්සේ එකේ වර්ගමූලයත් එකයි. දෙකේ වර්ගය හතරයි. හතරේ වර්ගමූලය කියන්නේ මේ හතර මොන ඉලක්කම දෙපාරක් වෙලා දැන්නේ දෙක නිසා දෙක කියලා දාන්න පුළුවන්. තුනේ වර්ගය 9යි. හතරේ වර්ගය 16යි. පහේ වර්ගය 25යි. ඔය ඉලක්කම් තියෙන්නේ. හයේ වර්ගය 36යි. හතේ වර්ගය 49යි. අටේ වර්ගය 64යි. 9 වර්ගය 81. ඔක දිගට දිගට යනවා. ඔව් කලින් කළා දින පොඩි 8 කරේ 9 වර්ගමූලය 3යි. ඒ කියන්නේ 9 හැදෙන්න මොන ඉලක්කම වැඩි කළාද? 16 වර්ගමූලය 4යි. මතකද? 25 වර්ගමූලය 5යි. 36 වර්ගමූලය 6යි. ඒ කියන්නේ මෙයාගේ වර්ගය මෙයා නම් වර්ගය නැති කරන වර්ගමූලය දාන්න. එතකොට අනිත් පැත්තට 6 කියලා එයි. පැහැදිලිද? ඔයක අවශ්‍ය කරනවා මේ පාඩමේ ඉතිරි වැඩ කටයුතු ටික කරන් යන්න. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේක ලියලා පොතේ කොනකින් සම්පූර්ණ කරගන්න. 15 දක්වාවත් ලියන්න. මොකද 9 වසරේදී ඔයාලට මේක 15 දක්වාවත් ඕනේ කරනවා. අවශ්‍ය කරන කට්ටිය පැත්තකින් ලියලා තියාගන්න. ඔයාට පේන තැනකින්. මේ වටේ කරලා තියෙන නිසා මම කියවනේ මේ හැම පාඩමක්ම සිලබස් එකක් හදලා තියෙන්නේ right ඕගොල්ලන්ට නියමිත කාලෙදී නියමිත වැඩ ටික කළා හරියට කරන්න නිකන් මේ එහෙම් මෙහෙන් ගිහිල්ලා දාන ගෙවල් මල ගෙවල් පාටි වැස්ස කොරෝනා ඒවා මේවා අදාළ නැහැ. ඔයා වැඩ ටික කරලා තියෙනවා. එහෙමනේ right? නැත්නම් ඉස්සරහට කොහොමද ඔයගොල්ලෝ ජොබ් එකක් කරන්නනේ? වගකීමක් තියෙන රස්සාවක් දරන්නේ. නැත්නම් ලංකාවට මෙහෙම වෙයිද? රටේ අගමැති කෙනෙක් හිටියෝ ජනාධිපති කෙනෙක් මිනිස්සුන්ට වග කියන්න බෑ. බලන්නකො පිට රටවල ඇමරිකාව, ජපානි, දියුණු රටවල වැරද්දක් වුණොත් සාමාන්‍ය කෙනා වැරද්ද කරන්නේ කවුද අයින් වෙන්නේ? අගමැති අයින් වුණොත් අගමැති ඉල්ලලා අයින් වෙනවා. right? ඇමරිකාව, ජර්මනි බලන්නකො දැන් නිව්යෝක් වල එහෙම හිටපු ධනවත්ම කවුද පුද්ගල මම නම් මතක නැහැ. ඉල්ලුවනම් මිනිහා තමයි මේ පාර ජනාධිපතිවරණ ඉල්ලන්නේ. නමුත් ප්‍රශ්නයක් වෙලා right? පොඩි ප්‍රශ්නයක් වෙලා මිනිහා නගරාධිපතිතුමම දාලා අයින් වුණා. ජපාන අගමැතිතුමා කීපතාවක් කියන්නේ අගමැතිල මට අවස්ථා දෙක තුනකදී පොඩි වැරදි වලට කෙලින්ම අයින් වුණා. මොකද වැරද්ද රෙස්පොන්සිබිලිටි කවුරු කෙනෙක් ගන්න ඕන. ඉතින් ඕගොල්ලොත් එහෙමනේ මොකක් කරවා කීමක් අතව ડોක්ටර් කෙනෙක් ඉගෙන ගන්න. රයිට් ආ ડોක්ටර් කෙනෙක් නම් වෙන්නේ. ડોක්ටර් කෙනෙකුත් කොච්චර වගකීමක් තියෙනවද? ඔයාට වෙන වැඩක් තිබ්බ කියලා නිදිමතයි කියලා බඩගිනි කියලා ලෙඩා මැරෙන තියලා යන්නේ. රයිට් ලංකාව ඉන්දියාවේ රටවල් නම් එහෙම. නමුත් අපිට එහෙම කරන්න බෑ. වගකීමක් ගන්න වෙනවා රයිට්. ඒ නිසා කරුණාකර 8 වසරේ දේවල් 9ට එනකොට පුළුවන් වෙන්න ඕන. රයිට් 9ට ඇවිල්ලා 8 දේවල් ඉගෙන ගන්න තියන්න එපා. ඒ වගේ අමාරුයි. දෝගලෝයේ කතා කරන්නේ අර මෙහෙම ඉන්නවනේ. අර තිත්ත උනත් ඇත්ත 100ක් ලියුවොත් ලංකාවේ 50ක් ෆේල්. නමුත් පොඩි කතාවක් අහන්න තමයි. චුටි කතාව. හරි. අන්විට වෙලා උත්තර දෙන්න. ඔයගොල්ලෝ කියන්න කාක්කද හොඳ කොහාද හොඳ? කාක්කද හොඳ කොහාද හොඳ? ඔව් මිනිස්සු සින්දු හදලා තියෙන කාක්ක ගැන කියලාද කොහා ගැන කියලාද? අවුරුද්දට එහෙම සින්දු හදලා තියෙන කාක්ක ගැන කියලාද කොහා ගැන කියලාද? ඔව් සින්දු හදලා තියෙන්නේ කොහා ගැන කියලානේ. කාක්ක ගැන සින්දු නැද්ද? ඇයි ඒ කොහාට හැමෝම කැමති? ඔව් කොහාට කැමති ඇයි? ආවගේ ලස්සන කොහො කියන හරි මිහිරි කටහඬන්නේ
බාන පුතේ කොහා තරම් සක්කිලි සතෙක් ඉන්නවද කියලා. ඇයි? කාක්කා පුතේ කවදාත් තනියම කෑම කන්නේ නැහැ. හොඳට බලනවා කෑම එකක් හොයාගත්තොත් ඌ කාක්කා කියලා ඔක්කොටම කතා කරනවා. ඌ නියම සතෙක් නේ. ඌ යාළුවෝ ඔක්කොටම කතා කරලා තමයි කන්නේ. තනියම කන්නේ නැහැ කාක්කා කවදා. බලන්නකො කාක්කෙත් තනියම කයිද කියලා. හරි? කොහා එහෙමද? කාක්කා කූඩු හදනවා. කොහා කූඩු හදනවා? කොහා මොකද කරන්නේ? ඌ කරන් තියෙන කැතම වැඩේ. කාක්කගේ කූඩුවේ පිටරේ දාලා රයිට් ඌ ෂේප් එකේ මාරු වෙනවා. එතකොට අපි සින්දු හදන අවුරුද්ද වගේ වැදගත් උත්සවයකදී අර 2.50 සතෙක්ගේ සතෙක් ගත මම 2.50 කරන කැත වැඩේනේ. ඒක කාක්කන පුතේ කොහා පැටිය බලාගන්නේ පොඩි කාලේ ඉඳලා ඌව ලොකු මහත් කරන්නේ කාක්කනේ. ඈ නමුත් එතකොට සමාජයේ මිනිස්සු ඔක්කොම අවුරුද්දට කොහාගෙන ආදේ එනවා. රයිට් ඉතින් සම්පූර්ණ වැරදි පැත්තක යන්නේ නේ. තේරුණා? රයිට් ඒ වගේ තමයි. ඒ නිසා කරුණාකර ඕගොල්ලෝ අදාළ පසරවලදී අදාළ දේවල් ටික කරලා තියාගන්න නිදහසට කාරණා තියාගන්න එපා. මම කියන්නේ රයිට් 100ක් ලියුවොත් ලංකා ගණන් 50ක් ෆේල්නේ. අර කොහාගේ සිද්ධිය තමයි. හැමෝම කතා වෙන්නේ පාස් වෙන එක්කෙනා ගැන ඒ එකක් ගන්න කෙනා ගැන. එහෙම නැත්තම් අර ගණන් දුර්වලව ඉඳලා සමහරට ඒ කියන්නේ උප්පත්ති ලැබෙන මොලයක් තියෙනවානේ. එයා මේ මොලේ පාවිච්චි කරන්නේ. හැබැයි එයාට හිතුනොත් යම් තරක් එක අවස්ථාවදී ළමයට හිතුනොත් මම ඉගෙන ගන්න කියලා එයාම ඉගෙන ගන්න ගියාම එයාට ඉගෙන ගන්න දෙයක් නැහැ. දැන් සාමාන්‍යකත් මෙහෙම දැන් මට ස්ටේජ් එකට එලා කතා කරන්න පුළුවන්. දැන් මෙතනින් ළමයට කතා කරනකොට ගඩ ගාලා බේවුලයි දානවිස බය වේ කරන්න බෑනේ. නමුත් බය නැතුව කතා කරන්න පුළුවන් ළමෙක් ඉන්න පුළුවන්. ඒක එයාගේ ඇඟින් එන දෙයක්. ඉතින් එහෙම තියෙන ළමෙක් හිටියොත් අන්න මුල වැඩ නොකරට එයාට අන්තිම මොහොතේ රේස් එක දුවන්න පුළුවන්. මොකද එයාගේ ඇඟේ තියෙනවා ඒක. හරි දැන් මට සින්දු කියන්න බෑනේ. නමුත් සින්දු කියන පොළ ළමෙක් ඉන්න පුළුවන් ළම කවදාත් සින්දු කියලා නැහැ. නමුත් අහම්බෙන් සින්දුවක් කියලා එකපාරට නැගිටලා එන්න පුළුවන්. එහෙම ගමනක් එන්න පුළුවන්. දැන් මේ දසන ප්‍රසිද්ධ කවුද යෝහානි කියන කෙනා එයා මං හිතන අකවුන්ටන්ට් කෙනෙක්. එයාගේ සින්දු කියන ලයිෆ් එකක් තිබුණාට එයා සින්දු කියන්න පුළුවන් හැකියාවක් තිබෙත නෑ ඒකේ වැඩ අරන් තිබුණේ. අහම්බෙන් එකපාරට මතු වුණා. ලංකාවේ සියලු ගායකයන් අභිබව එකපාර ඉස්සරහට ගියා. ඉතින් අර සමාජයේ කතා වෙන්නේ රයිට් අර කියන්නේ අපි මාස 3-4න් හොලෙල් ගොඩ දානවා. ඒසගේ පන්තිගේ මුල බෑම් පස්සේ මම දැල්ලගත්තේ ඇඟේ ළමයාගේ තියෙනවා. බහුතරයක් ළමයින්ට එහෙම නැහැ. අපි කතා කරන්නේ ඒ ඇඟේ තියෙන ඒ රිසල්ට් එක ගන්න ළමයා ගැන විතරයි. ඉතින් සෙට් එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ගුරුවරු කතා කරන්න කැමතිත් නැහැ. ඉතින් මම කියන්නේ ඕගොල්ලේ මට්ටමට වැටෙන්න එපා. තිත්ත උනත් ඇත්ත මේක. දැන් මේක උගන්වන්නේ හටේ. රයිට්? දැන් මෙතනට ආවහම කල්පනා කරන යකෝ මේ මොකක්ද අර කියලා. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ බැරියට මම දැන් කියලා දුන්නා. දැන්වත් පුළුවන් කරගන්න. මෙතනින් පස්සෙවත් රයිට් 9න් 10ට යනකොට මට තියෙන 10 පාඩම් 32ක් තියෙනවා. අවුරුද්දට සති 52යි. 52 32ක් කරන එක කොහොමද කියලා හිතලා බලන්නකෝ ඕගොල්ලෝ. රයිට් අවුරුදු නිවාඩු, පොසොන් නිවාඩු, වෙසක් නිවාඩු ඔක්කොම යන්න තියෙනවා. ඒ කියන්නේ මේ තේරෙන්න උගන්නන එකයි, සිලබස් එක කවර් කරන එකයි, පේපර් කරනවා කියන එකයි ලේසි නැහැ. ඕගොල්ලන්ට ලේසි නැතුණාට ගුරුවරයෙක් වශයෙන් ඒක අමාරු අපි දන්නවා. ඒ නිසා ඕගොල්ලෝ පයිතගරස් උගන්වන්නේ 9 නම් 10ට ගිහිල්ලා මේක ඉගෙන ගන්න තියන්න එපා. මොකද පාඩම් 25ක් කොහොමද කරන්නේ? රයිට්? ඔයාලට වගකීමක් කොහොමද දෙන්නේ? ඒ නිසා කරුණා කර 9 පාඩම් ටික 9ම හොඳට කරගන්න. මේවා 9ම හොඳටම කරගන්න. 10ට 11ට ගියම මේවයින් ගණන් හදන්න. රයිට්? අර අහම්බෙන් දෙන්නේ 3 දෙනෙක් ඉන්න පුළුවන් 9 වැඩ කරන්නේ නැහැ 10 වැඩ කරන්නේ නැහැ. උට අන්තිම මොහොතේ දීලා අන්තිම මාස 3 ඔක්කොම අල්ලන් දඩබඩ ගාලා කරනවා. ඉතින් ඒක ස්මතු කරලා ගන්න එපා. මොකද ඒක හැමෝම එකම මොනස වෙන්නේ නැහැ ලංකාවේ. රයිට්? හරි. එහෙනම් ඔයාලට අවශ්‍ය කරොත් කියලා මම ලිව්වේ මේවා දන්නේ නැත්නම් අතනින් බලා ගන්න. මම 9 වර්ගය දක්වා ලිව්වා. අඩුම තරමේ 15 වර්ගය දක්වාවත්. ඒ කියන්නේ මේ 15 වර්ගය. 225යි වර්ගමූල 225 කීයද 15යි කියන එක මතක තියාගන්න. මෙයා ලියා ගන්න. මෙන්න පළවෙනි ගාන. මේක මම ඔයාලට ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම් හේතුව මම කරන පයිතගරස් සම්බන්ධයේදී මට හිතෙන ගණන් ගන්න බෑ. අගයන් කිහිපයක් පමණයි තියෙන්නේ. 8 වෙනි ගාන. 8 වෙනි ගාන කියලා ලියලා ඇඳ ගන්නකො. දැන් මතකද 6 8 එක්ස්ට්‍රා කවුද එන්නේ? අපි කලින් කරා. නිකම්ම කියන්න පුළුවන්. මම එකක් මේ පාඩම කරගත්තා නම් හරියට 9 දී වර 10 දී නිකන් රූපේ දකිද්දි x කියන්න පුළුවන්.
දැන් බලන්න පන්ති පටන් ගත්තම 10ත් පයිතග්‍රස් දන්නේ නැතු වෙන කට්ටිය කී දෙනෙක් ඉඳීද කියලා. මගේ ක්ලාස් එකට අලුතෙන් කට්ටිය ජොයින් වෙද්දී අපි අහලා බලමුකෝ ඒගොල්ලෝ කොහොමද කියලා. ඔයගොල්ලෝ ඉඳීනේ. ඒ දා නිශ්ශබ්ද වෙන්න. ඕගොල්ලන්ටම පේන්නේ මම කියන දේ ඇත්තද බොරුද කියලා. උත්තරේ කීයද x? ඔව්. දාන්න බලන්න සෙට් එකට. මම මේක හදන්නට කියලා දෙන්නම්. 8ත් 9 තමයි වට හදන්න දෙන්න තනියම. කීයද? කීයද x? අපි කලින් යන්නේ 8 6 8 x එන්නේ කීයද 10. හදලා බලමු. කරණය කවුද? x. එහෙනම් x ගේ වර්ගය සමානයි කාටද? මෙය 6 වර්ගය මේ පාදය 8 වර්ගය. x කියන්නේ මේ කරණය. අංශක 90 ඉස්සරහා ඉන්න පාදය. සමාන ඍජු කෝණයත් එක්ක ඉන්න මේ පාද දිගේ වර්ගයන්ගේ එකතුව. දැන් ඉතින් 6 වර්ගය වදන්නවා. අර තියෙන 6 වර්ගය. ඉතින් බලන්න එපා ලැජ්ජ ඉක්මනට පාඩම් කරන ඉස්කෝල දෙකේ 6 දී ඉගෙනුවේ. වර්ග ඔක්කොම 6 වර්ගය 7 වර්ගය 8 වර්ගය right 6 වර්ගය 36. දැන් බැරන මේවා පාඩම් කරගන්න. මෙන්න මෙලා කරන් පාඩම් කරගන්න. 8 වර්ගය 64යි. මෙතන x වර්ගය. දැන් 64යි 36 එකතු කරාම කීයද 100යි. right ආ දන්න 10 වර්ගය 10 වරක් 10 100යි. 100 වර්ගමූලය 10යි. x වර්ගයනේ 100. මේක තමයි අලුත් දේ. x වර්ගය නෙමේ ඔයාට ඕනේ x. එහෙනම් මොකද කරන්නේ? දෙපැත්තටම වර්ගමූල දාන්න. මෙයාටත් දාන්න වර්ගමූලය, මෙයාටත් දාන්න වර්ගමූලය. වර්ගයට වර්ගමූල ලකුණ අයින් වෙනවා. එහෙම වෙන ආකාරයෙන් උගන්වන්න 10ට 11ට ගියා. 100 වර්ගමූලය කීයද 10යි ඒකක සෙන්ටිමීටර්. චූට්ටක් ඉන්න සමහර විට වාගේ විභාගෙදී හරි ඉස්කෝලේදී right madam මේක x වර්ගය සමානයි 100 කියලා දාලා මෙතන x සමානයි 100 වර්ගමූල කියලා one shot දාන්න පුළුවන් ඒකත් හරියි. right x සමානයි 10 cm කියලා දාන්න පුළුවන් ඒකත් ඕකේ. මම දැනට මේ විදිහට උගන්වන්නම්. මේක ලියා ගන්න ඔයාට දෙවෙනි ගාන තනියම හදන්න හම්බෙන්න අගයන් ඕනොත් මෙතනින් බලා ගන්න. අවශ්‍ය කෙන ටික මම දෙන්න. බැරේ අනිවාර්යෙන් පාඩම් කරගන්න. මොකෝ ඉස්කෝලේ 7 8 වැඩ. වර්ගමූලයෙන් එක විතරයි 8 වැඩ. අනිත් ටික ඔක්කොම 6 වැඩ. තමන් ගියන thumbs up කරන්න. හරිනේ. 8 වෙනි ගානට ගියාම 12 වර්ගය 5. ආඩු දවක් ඕන කර නිසා මෙතන 12 වර්ගය මන් දෙන්න. 12 වර්ගය 144යි 144 වර්ගමූලය 12යි. පාට ඕක නෙවෙයි. හදන්න එන 8 වෙනි ගාන හැමෝම 8 වෙනි ගාන විතරයි ආ. 8 වෙනි ගාන මට 9 වෙනි ගාන හදලා ඉක්මනට එවන් ටක් ගාලා. නවවෙනි ගාන ගන්න මිනිත්තු 2ක් දෙන්න. ඇති 9 යන්ද ටක් ගාලා කරා. පටන් ගන්න මිනිත්තු 2යි. අනිත් ඒවා මට 9 වෙනි ගාන ගන්න. මිනිත්තු 2 කාලයක් දෙනවා. කලින් ගාන 8 වෙනි ගාන මේක 9. පුතාට ඕනේ වෙයි 13 වර්ගය 169යි 169 වර්ගමූලය 13යි ඒක ඕනේ වෙයි
කාලේ නම් අවසන් මිනිත්තු දෙක පිළිතුරු ඉක්මනින් එවන්න. රයිට් කීප දෙනෙක් කියවුවා මට හැමෝම හදන්නයි ඕනේ. හදන්න මෙන්න කණ ඉක්මනට. අමතර පොඩි ලාක් දෙන්නම් ඕන. හැමෝම හදන්න. අන්තිම උත්තර මතකයත්ව සෙන්ටිමීටර් කියලා දාන්න. ගන්න ඉක්මනට. සම්බන්ධය කොහොමද ලියලා පුතේ කරණය අඳුර ගන්න. දැන් දාගෙන හැමදෙස්සෙම හිතන්න පුතේ මේ x කියන්නේ කාරණෙම කියලා වෙනස් වෙන ගානින් ගන්නට. ඔබ බලන්න මෙයා කවුද කරණය. මුලින් මේක තමයි අහන්නේ නේ කරණයේ වර්ගයෙන් පටන් ගන්න. x ගේ වර්ගය සමානයි ඉතිරි පාදල වර්ගයන්ගේ එකතු 12 වර්ගය දන්න 5 වර්ගය. 5 වර්ගය දන්න 12 වර්ගය ගොත් එකයි ආ. දැන් 12 වර්ගය 12 සරත් 12 144යි. 5 වර්ගය 5 සරත් 5 25යි. යන තනියම කොහොම හදන්න බා. right 144යි 25 එකතු කරාම 169. ඒ x වර්ගයනේ. right එතකොට දෙපැත්තටම වර්ගමූල දාන්න. සමහර ඉස්කෝලේ වල එතන වර්ගය නැතුව උත්තරේ තරක් දාන්න පුළුවන්. ඒක නිවැරදි. මම එහෙම කරන්න යන්නේ තාම අඩු ගණන ගමන් නිසා right. මෙයාටත් දානවා වර්ගමූලය, මෙයාටත් දානවා වර්ගමූලය හේතුව මේ වර්ගය අයින් කරන්න ඕන නිසා දෙපැත්තටම එකම දේ කරනවා. x සමානයි 169 වර්ගය 13ක් cm කියලා. ගොඩක් කට්ටිය උත්තරන් තිබුණා සන්තෝෂයි ඒකක දාන මතකතු සෙන්ටිමීටර් කියලා. එහෙනම් පුතේ 10 වෙනි ගානට යන්න වෙන්නේ. ස්කින් එකෙන් ෂෙයා කරන්න මම කර මට හිතෙන දේ ලක්කම් මෙතනට 5 දාලා මෙතනට 8 දාලා ගන්න බෑ මේව එන්නේ නැහැ හොඳේ. නිකන් හිතලා බලන්නකෝ මම ගත්තොත් එන්නේ මට හිතෙනවා 5 දාන්න මට ආසයි 8 දාන්න. 5 වර්ගය 25යි 8 වර්ගය 64යි දෙන්න එකතු කරාම 89යි මම මු ගත්තොත් x කියලා. right x වර්ගය 89යි. එතකොට x යන මුටත් වර්ගමූලය 89 වර්ගමූලයක් ඔයාලට උගන්වලා නැහැ. ඒවා ගන්න ආකාරය කතා කරනවා 10 දී. right 89 වර්ගමූලයක් ගන්නවා දන්නේ නැහැ 81 නම් දන්නවා ඔයා. 100 දන්නවා 89 දන්නේ නැහැ. ඉතින් ඒක මම කිව්වේ හිතෙන ඉලක්කම් දාන්න බෑ. දාන ඉලක්කම් ටික මතක් කරන එකක් 4 3 5 අනිත් එක 6 8 10 මෙන්න තව එක්කෙනෙක් 5 12 අනිත් එක නා 13. ඔය ටිකම තමයි කැරකි හැම ගානකම 10 දී හම්බෙන හැම ගානකම මේ ටික තමයි කැරකි. ඉතින් ඕක බැරි කරගන්න එපා. right එපා. එහෙම වෙන්න එපා. මම ස්ක්‍රීන් එකට එනවා 10 වෙනි ගණටක් ගාලා 15 වර්ගයේ 225 කියන එක ඔයාලට අවශ්‍ය කරාවේ 10 වෙනි ගානට. මම මෙතනින් දෙන 15 වර්ගයේ 225 ඈ. ඒතර 225 වර්ගමූලය කීයද 15යි. ගණ 10 වෙනි ගාන. හදලා හැමෝම යන්න. කාලේ දෙන්න මට මේක හැමෝම හදන්න ඕනේ. මිනිත්තු දෙකක් නේ කලින් දුන්නේ මම මිනිත්තු දෙකක් නෙමෙයි දැන් දෙන්න මිනිත්තු 2යි තප්පර 30ක්. හැමෝම හදලා යන්න. මොකද කලින් සෙට් එකක් උත්තර එව්වේ නැහැ. right ඉක්මනට යන්න. හැමෝම පන්තියේ 30ක් 25ම යවන්න ඕනේ ඈ. ඔක අඳිද්දී අර 12 කියන එක නම් පුළුවන් නම් මම ඇඳාගෙන අඳින්නද චුට්ටක් දිගට අඳින්න මොකද 9ට වඩා 12 දිග වැඩි වෙන්න එපා. right පුතේ x ම නැතු වෙන අකුර එන්න පුළුවන් ab කියලා එහෙම එක අකුර එන්න පුළුවන්. ඔක x ම තමයි දාලා තියෙන්නේ. ඉක්මන් කළා.
උපමා කරන වෙලාව නම් හරි ටක් ගාලා ගන්න. පුතේ මේ උත්තරේ විතරක් එවන්න එපා මට හදන විදිහත් එක්ක එවන්න. හරි. කාලය අවසන්. බලන්න. කාලය අවසන්. පොඩි ලක් දෙන හැමෝම ඉක්මනට ටක් ගාලා එවන්න. පුතේ වැරදි අදහසක් ගන්න එපා. හැමදෙස්සෙම x වර්ගයෙන් පටන් ගන්නවා කියලා මේක x නැතු වෙන අකුරක් එන්න පුළුවන් y කියලා. එතකොට හැමතිස්සෙම කරණීය වර්ගය. කරණද මේ හැම ගානකම මේ සෙට් එකේ අපි b වල හදන සෙට් එකේ කර්ණෙම තමයි හොයන්නේ. ඉදිරි ගණන් වල මේ පාදේම හොයන්නේ නැහැ. අපි කතා කරමු. මේක නම් කර්ණීය වර්ගය. කවුද? යාට හරියට දාගන්නකො කර්ණයට. x වර්ගය සමානයි 12 වර්ගය ධන 9 වර්ගය. 12 වර්ගය කියන්නේ 12 12ෙන්ම වැඩි කරන්නේ. 12 12ෙන්ම වැඩි කරාම 144යි. 9 වර්ගය කියන්නේ 9 වරක් 9 81යි. මුන් දෙන එකතු කරන්න 225ක් කියලයි ඒ x වර්ගය. පස් වාට ඕනේ x හොයන්නනේ. ඒ නිසා මෙයාටත් දාන්න වර්ගමූලේ මෙයාටත් දාන්න වර්ගමූලේ වර්ගයට වර්ගමූල ලකුණ අහෝසි වෙනවා. මෙතන 225 වර්ගමූලේ 15ක් සෙන්ටිමීටර් කියලා එයි. right? අඩුපාඩු හදාගන්නව තියෙනා ඉන්නවනම් ඒ පුත්‍රේ ඔක්කොගෙම හරි. නමුත් නෝපු කෙනෙක් ඉන්නවනම් තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් බලලා හදාගන්න අඩුපාඩු ටික. කොරන බෝඩ් එක නොබලා හදන්න. සව් ගන්න බලන් ඉඳලා ටක් ගාලා බෝඩ් එක නොබලා ඔයා ලියන්න බලන්න. හරි. එහෙනම් යමු 11 වෙනි ගානට. right පරිස්සමෙන් ගන්න. ඔන්න 11 වෙනි ගාන ඔයාලට තනියම හදන්න දෙයක් දීලා තියෙනවා හොඳේ. ඕකේ x වලට එන උත්තරේ බලන්න කාගේ වර්ගය දෙන්නේ කියලා තනියම හදන්න සියල්ල තනියම කරන්න. 8 වර්ගය නම් දන්නවා 15 වර්ගයත් දන්නා. අර x දෙන එක කෙනා ඔයාට හිතලා ගන්න වෙයි. තනියම ගන්න බා. ඒකම උදව් කරලා නැහැ. ඔයාට හිතන්න බාන 16 වර්ගයේද ආවේ 17 වර්ගයේද 18 වර්ගයේද කියලා ඔයාම හිත ගන්න. යන්නකො. බලමු කවුද මුලින්ම එවන්නේ කියලා. ඔයාට අර වර්ගය හිතන්නත් ඕනේ නිසා මිනිත්තු 3ක් දෙන්න. පටන් ගන්න. 11 හැමෝම එවන්න. බාන 15 වර්ගයේ 225යි 16 වර්ගයේ 16 256යි ඒ වගේ ඔයාට එන ගාන දන්නේ නැත්නම් 17 වර්ගය අරන් 18 වර්ගය අරන් ඒ විදිහට හද ඔයාම ගන්න. පුතාලා ඒ ගානේදී ඔයාට හොයන්න බැරි අගයක් එන්නේ right ඒක මම පුළුවන් ගන්න පුළුවන් හිතලා ගන්න ටග හොයා ගන්න පුළුවන්
හොන්න බැරි න පුළුවන් ගන්න. 15ට පස්සේ 16 වර්ගය ගන්න. ඒක නැත්තම් 17 වර්ගය ගන්න. ඒක නැත්තම් 18 වර්ගය ගන්න. ඔයාලට 20 වර්ගයට කලින් උත්තරේ ලැබෙන්න ඕන. මොකද 20 වර්ගය 400යි. බෝඩ් එකේ තියෙන ගාන. WhatsApp කරන්න. උත්තර දාලා තිනවා ගෑල්ලමක උත්තර දැම්මා chat එකට එක හරියි. හරි බලා ගන්න. හොඳයි ගොඩක් කටි දැම්මා right 17 උත්තරේ හරි. කරණයේ මේක x වර්ගය තමයි එන්නේ. x වර්ගය සමානයි කරණයේ වර්ගය සමානයි දෙපැත්තේ පාදවල වර්ගයන්ගේ එකතුව. 15 වර්ගය ධන 8 වර්ගය. 15 වර්ගය 225 හදලම දන්නවා 8 වර්ගය 8 වරක් 8 64යි. මෙතන x වර්ගය 225 64යි එකතු කරන්න 289ක් කියලා එයි. x වර්ගය සමාන වර්ගමූල 289. ඉතින් ඒක ඔයා දන්නේ නැහනේ. right? ඊට ධන 15 15 225. ඒ වගේ 16 16න් වැඩි කරන්නකො. 256ක් කියලා එයි. 17 17න් වැඩි කරන්නකො. අන්න ඔයාට 289. එහෙනම් 289 වර්ගමූලය ඔයාට right 17ක් කියලා දාන්න බලන්න. සෙන්ටිමීටර right? හරි හරි එහෙනම් තව විශේෂ ගානකට යමු. මේක එතකොට ඔයාලට සම්බන්ධතාව ලීලා ගන්න වෙන්නේ. පුළුවන් කට්ටිය හදන්න බැරියට මම මේක කියලා දෙනවා. 12 වෙනි ගාන. ලියලා ගාන හදන්න බලන්න. එතකොට ඕකේ AB කියලා වගේ දිග තියෙන. ඒතර අර AB වර්ගය සමානයි කියලා එහෙම ලියන්න ඕනේ. AB වර්ගය සමානයි AD වර්ගය ධන DB වර්ගය කියලා ඒ විදිහට ලියලා කරන්න ඕනේ. 12 වෙනි ගාන ලියලා ඇඳ ගන්නකො. ඇඳලා රෝමිලකම් එකමම කියලා දෙන්නම්. බැරි අයට පුළුවන් කට්ටිය කරගෙන යන්න. මම කරනකම් ඉන්න එපා පුළුවන් ළමයි. අnder ලියා ගන්න ගන්න. පොඩක් මොනම පාලන රොමිලක්කම වර්තාම ලියන ගැටලුවක් නම් කියලා දෙන්න. ගාන ලියා ගන්න.
ගන්න මුලින්ම කියන AB දිග සොයන්න. AB දිග කියන්නේ මෙයානේ. ඒ කියන්නේ කරණයනේ. AB දිග කියන්නේ කරණයනේ. එනවා අංක 1. AB දිගනේ. පයිතග්‍රස් දාන්න මෙයාට. ඒතර කරණයේ වර්ගය. AB වර්ගය සමානයි කාටද? AD වර්ගය ධන BD හරි DB හරි. මම BD වර්ගය කියලා දානවා. AB වර්ගයනේ හොයන්නේ. එයා දන්නේ නැහැ. හැබැයි AD වර්ගය ඔයා දන්නවා. මේ දිග 8යිනේ. එහෙනම් 8 වර්ගය. තේරුණාද? ඔච්චරයි එකම වෙනස. BD කියන්නේ 6නේ. 6 වර්ගය. අර AB වර්ගයම තමයි එයා දන්නේ නේද? x කියලා ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය කරන්නේ අපි මේකෙම ගමු. 8 වර්ගය දන්න පුතාලා 8 වරක් 8 64යි. දැන් ඉලක්කම් ටික දන්නවා මතකද? 8 6 આવොත් කවුද එන්න ඕනේ? 10 හා 6 වර්ගය 36යි. 64යි 36යි කියන්නේ 100යි. ඒ AB වර්ගය වාට ඕනේ AB. AB වර්ගය 100 නම් AB ගන්න මොකද කරන්නේ? දෙපැත්තම වර්ගමූලය ගන්න. මෙයාගෙත් ගන්න වර්ගමූලය, මෙයාගෙත් ගන්න වර්ගමූලය. වර්ගයට වර්ගමූල ලකුණ අයින් වෙලා AB සමානයි 10යි 100යි. මං කිව්වේ 3 4 5 අනිත් එක න 6 8 10. එකම ඉලක්කම් සෙට් එකේ. ඔන්න මම රෝම ඉලක්කම් එක හැදුවානේ. දැන් වා තනියම රෝම ඉලක්කම් දෙක හදන්න. ඒක අහන්නේ AC වර්ගය. ඔයා ගන්න බාන්න තනියම. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මේක ලියා ගන්නකො ඉස්සෙල්ලා. එකම වෙනස අපි කලින් ගණන් කළ මෙහෙම දැම්මේ 6 වර්ගය සමානයි 8 sorry AB වර්ගය නැත්නම් x වර්ගය සමානයි 8 වර්ගය දන 6 වර්ගය දාලා ගාන හැදුවා. මේකෙදි අර එක ස්ටෙප් එකක් වැඩි වුණා. AB වර්ගය ආපු නිසා දැන් අපි කියන්නේ මේ කවුරු දැක්කම good morning. කුතෝ ආයිබෝන් කියන්නේ නේද good morning නේ කියන්නේ නේ. right එහෙමනේ ඇඟේ හැප්පුණොත් හිතමු කෑන් ළමයි කියලා පිරිළමගේ ඇඟේ හැප්පෙනවා. ඔය I'm sorry කිව්වොත් it's okay කිය. මේ හැඟේ අපිට සමා වෙන්න කිව්වොත් කමක් නෑ නංගි කියලා කිය. සිංහලෙන් කතා කරා සිංහලෙන්නේ. ඉංග්‍රීසියෙන් කතා කරා තවත් ඉංග්‍රීසියෙන් දෙනවනේ. සෙකන්ඩ් වෙන්නේ නෑනේ නේ. ඒක තමයි මේක. right මම දුන්නොත් එහෙම ලෙටර් එකකින් AB වර්ගයක් කිව්වොත් තවත් පටන් ගන්න කියලා මේ වගේ මම දන්නවා කියලා පෙන්නන්න ඊට පස්සේ ඉලක්කම් ටික දාන්න. මම යන කලින් ලියා ගන්නකො. හදන්න. ඔන්න ඊළඟ ගන්න AC දිග ගන්න ඉක්මනට. ඕකේ මිත්‍ර කොට සාධන ටක් ගන්න. එකම ඉලක්කම් සෙට් එක කරකෙන්නේ. දැන් ඉතින් 8 15 දගිද්දි කලින් හදපු ගාන එකක් 8 අනිත් එක 15 අනිත් එක කවුද එන්නේ? දැන් ටීකට කලින් හැදුවා. තාම උණුයි තාම රස්නේ. උණුවේ තියෙනවා පොතේ. ඊයේ 17 එන්න ඕනේ හදලා බලන්න. හරි දාන chat එකට ඉක්මනට හරිද AC වර්ගය ඒ කතා කරන්නේ මෙන්න මේ ඍජු කෝණේ ත්‍රිකෝණය ගැන right ඒ කතා කරන්නේ මේ ඍජු කෝණේ ත්‍රිකෝණය ගැන right ඒක තමයි මෙන්න මේ ඍජු කෝණ ත්‍රිකෝණය කියන්නේ. එතකොට මෙයා කරණේ කවුද? AC. එයා අහන්නේ ඉංග්‍රීසිවත් කඩෙන් දෙන්නේ. AC වර්ගය සමානයි කාටද? AD වර්ගය ධන BC වර්ගය. AD වර්ගය කීයද? 8යි. BC වර්ගය 15යි. 8 වර්ගය 64යි 15 වර්ගය 225යි. මේ දෙන එකතු කරාම 289 දැන් ටිකකට කලින් හැදුවා. AC වර්ගය AC වර්ගය AC වර්ගය. ඔයාට උනේ AC නිසා දෙපැත්තටම වර්ගමූලය දාන්න.
right steps අඩු ගන්න පුළුවන් මෙතෙන්ට වර්ගමූල දාන්න පුළුවන් නමුත් මම ඔයාලට තාම මේක උගන්වන ගමන්නේ මේක 10ත් හදනවානේ 11ත් හදනවානේ එතකොට ඒ අවශ්‍ය කරන සුළු කිරීම කෙටි කිරීම මම කරන්න දැන් වැඩ ඉගෙන ගන්න හරියට වර්ගයට වර්ගමූල ලකුණ කැපෙනවා AC සමානයි කීයද 17ක් සෙන්ටිමීටර් කියලා right අඩපාඩු තියෙන කට්ටිය හදා ගන්නකෝ හරි පුතාලා එහෙනම් මතක තියාගන්න මේවයින් විවිධාකාරයේ ගැටලු දෙන්න අපහසුයි. ඒත් මේ එකම ඉලක්කම් දෙක භාග දශම කියන්නේ වර්ගමූල දැන් කලින් ආරක් මතකද මම කැමති එකක් කරන වර්ගමූල 89 හැම මේක ගණන් ගියා තාම දන්නේ නැහැනේ. ඒ නිසා අපි තෝරාගත්ත ගණන් කිහිපයකට මේ පාඩම සීමා වෙනවා. හැබැයි ගණන් විවිධාකාර නිර්මාණය කරන්න පුළුවන් මේ එකම ඉලක්කම් සෙට් එකක් ඇතුළත අපි සීමා වෙනවා. හොඳේ? right. අපි ඊළඟ සතියේ කතා කරන අපි දැන් මේ කතා කරන හැම එකෙම කරණය හෙව්වේ. අරට ඊළඟ සතියේ අපි බලනවා කරණය නොවන කෙනෙක්. කියන්නේ කරණය දෙනවා. මෙයා 17යි කියලා දීලා ඔයාගෙන් මෙයා අහන්න පුළුවන් ගණන් දෙන්න පුළුවන්. මේ දිග අහන ගණන් දෙන්න පුළුවන්. කරණය නොදී. අපි ඒක එන සතියේ කතා කරමු. ඒකම මේක නිර්මාණය වෙන සංකීර්ණ ගණන් කතා කරලා අපි ඊළඟ වීඩියෝ එක තුලින් නැත්නම් ඊළඟ ක්ලාස් එක තුලින් මේ පාඩම අවසන් කරමු. බැරි වෙනවනම් කරුණාකර මේක ටේබල් එක ලියා ගන්න තනියම ඔයා right 11 වර්ගය 121යි 120 වර්ගමූලය 11යි 12 වර්ගය 144යි වර්ගමූල 144 12යි කියලා ටේබල් එක ලියලා පාඩම් කරගන්න මේක ඉස්කෝලේ මේ පැත්ත නම් 6යි මේක ඉගෙන ගත්තේ 8යි right හොඳට මතක තියාගන්න 10ට ගියම පයිතග්‍රසය ඉගෙන ගන්නවා තිය අහන්නවත් එපා මට මේක පුළුවන් මොකෝ එකම ඉලක්කම් සෙට් එක 3 4 5 අපි දැන් ඕන තරම් කරේ 6 8 10 12 5 13 දැන් මේකක් ආය තව කෙනෙක් 15 8 අනිත් එක 17 ඔය සෙට් එකම තමයි එන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ සතියේ වීඩියෝ එක තුලින් හම්බෙමු. ඊට කලින් right ඊට කලින් කරුණාකර දෙන homework එක මේ හදපු ගණන් බොහොමයක් තියෙදි මම කොහොම එක වෙලකන් සෙට් මේ දෙන homework එක practice කරලා අනිවාර්යෙන් ඊළඟ පන්තියට සම්බන්ධ වෙන්න. පැහැදිලිද? හරි. එහෙනම් අපි මෙතනින් පන්ති අවසන් කරමු. හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්